ඔබතුමාගේ අහන්නේ දැන් ඔය කිය කාරණා ඔක්කොම හරි කියමුකෝ. අර උදේ ගම්මන් පිළ මැතිතුමාට තියෙන චෝදනාවත් ඔය කණ්ඩායම නිර්මාණය කළ දාපු එකක්ද? එහෙම නැත්නම් ඕස්ට්‍රේලියානු පුරවැසියෙක් මේ රටේ ඇවිල්ලා ආයෝජනයක් කරා මේ මුදල් ටික හොරගම් කරගත් එකත් දේශපාලන පරිගැනීමක් වෙලා නිදහස් කරන්න නිර්දේශ කරන දැනට ආවේ කොහොමද? සහ ඔබතුමා ආදරයෙන් ගෞරවයෙන් සිහිපත් කරු බැසිල් රාජපක්ෂ මහත්මයාගේ මල්වානේ නිවස ඔබතුමා මං හිතන්නේ අවංකව මේක ඇත්ත කතාව දන්නෝ ඒක නිර්දේශ කිරීම සදාචාරාත්මකද? ඒ දෙකට වැඩියෙන් වැදගත් කාරණා තමයි උදේගම්බීර මහත්තයා මේක නිදහස් කර. තව කාරණා ගොඩක් තියෙනවා. අපි මේ ප්‍රශ්නේ උත්තරයක් දෙමු. මේ ප්‍රශ්නේ විතරක් උත්තර දෙමු. සමාන ඔබතුමාගේ ප්‍රශ්නේ පැහැදිලි. අපේ මේ කාල නිර්ණය කිරීමේ පොඩි ආකූල ස්වරූපයක් ආවා. ඔබතුමාට තව මිනිත්තු දෙකක් තියෙනවා. ඒ කියන්නේ 1:27ක වගේ වෙලාවක් ඉතුරු තිබුණා. මිනිත්තු දෙකක කාලයකට අපි ආපහු යනවා. ඒක ඇතුලේ මේ ප්‍රශ්නට උත්තර දෙමු. ඒකත් එක්ක ඔබේ අවසානයට එන්න. ඔව් දිල්ෂාන් මෙහෙමයි. මගේ තර්කය මට පළවෙනියටම පැහැදිලි කරන්න ඕන. මොකද ජනතා විමුක්ති පෙරමුණ පහුගිය කාලේ Tamanට බලය තිබ්බ සෑම අවස්ථාවකදීම Tamanගේ බලය පාවිච්චි කරේ මම කියන දූෂිත අන්දමට කියලා. ඔවුන් Tamanගේ බලය තිබෙන ප්‍රදේශවලදී ඒ ආකාරයට ඒ සමට කියන්න ඕනේ. ඒකට අර මට ඒකට කරුණු ගොනු කරන්න අවස්ථාව දෙන්න. යපවණ්ඩාර මහත්මයා ඔබතුමාට ප්‍රශ්නයක් යොමු කරානේ. අපි ඒකටත් උත්තර දීගෙන යන්න ඕන. ඒකට මම උත්තරයක් දෙනවා. ඇත්තටම මම කියන්න හදන්නේ මේ අය බලාපොරොත්තු වෙන උත්තරය නම් අපෙන් ලැබෙන්නේ නැහැ. මොකද මේ අය බලාපොරොත්තු වෙන උත්තරේ මේ අයට සාපේක්ෂව මේ අය කන්නාඩියට කලකන උත්තරයක්. එසා එහෙම උත්තර අපෙන් ලැබෙන්නේ නැහැ. එකක් කියන්න ඕනේ. මල්වානේ වේවා වෙනත් තැනක වේවා අධිකරණයට ගිහිල්ලා Tamanට සාධාරණ යුක්තිය ඉටු කරගන්න Tamanට මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් තියෙනවා. එසා අධිකරණයෙන් ඒ යුක්තිය ඉල්ලන්න අධිකරණයෙන් දීලා නැත්නම් ඔබට පුළුවන් ඒ සම්බන්ධයෙන් ක්‍රියා කරන්න. මේ රටේ අධිකරණ දූරාවලියක් තියෙනවා. මම කියපු තර්කය තමයි දිල්ෂාන් මම කියපු තර්කය තමයි අධිකරණයේ පහුගිය කාලේ අධිකරණයේ සහ නීතිය යුක්තිය මේ රටේ ඉටුඩාද පහුගිය ආණ්ඩුව කාලේ අපිට ප්‍රශ්නයක් තිබෙනවා. මම තව එකක් ගන්නම්. උදාහරණයක් විදියට පිල්ලයන් කියන පුජ්‍යලයා එක්තරා අවස්ථාවක සන්නද්ධ කල්ලියක සමාජිකයෙක් වෙලා හිටියා. හැබැයි ඔහු අපි බිම තියලා සාම්‍යය සහ රටේ නීතියට එකඟ වෙමින් රටේ පාලනයක් එක්ක එකතු වුණා. අන්න ඒ වෙලාවේදී ඔහුට විරුද්ධව පිල්ලයන්ට සිවනේ සුත්‍රේ චන්ද්‍රකාන්ත විරුද්ධව එක්තරා අවස්ථාවකදී අපි දන්නා ජෝසප් පරාජසිංහම් කියන නඩුවේදී ඒ නඩුවේදී ඔහු අත්අඩංගුවට ගන්නවා. ඔහු අත්අඩංගුවට ගන්නේ PT ඇක්ට් එකේ යටතේ. ත්‍රස්තවාදී වැලකීම් පනත යටතේ. නමුත් ඔහුට අප දෙන්න නැතුව අවුරුදු 5ක් තියා හිටියා. හැබැයි මේ අය සාපි සිහබ්දීන් 2019 21 වෙනිදා මගේ මතකයේ විදිහට මගේ මතකේ නිවැරදි නම් මැයි මාසේ වගේ 21 නිදහස් කරනවා. ඒ කියන්නේ 7 වෙනිදා අත්අඩංගුවට ගන්නවා. එතන සාමාන්‍ය නීතිය ක්‍රියාත්මක වෙනවා. අතෙන්ද ක්‍රියාත්මක වෙන්නේ මොකද? අවුරුදු 5ක් අපනදු තියාගත්ත සිවනේ සිතුරේ චන්ද්‍රකාන්තන් අවසන් කරමු අපි. ඒකෙදි PT ඇක්ට් එක යටතේ නඩු දැම්මේ. ඒ නිසා දේශපාලන පරිගැනීමක් වෙනත් කොහෙන්ද? අනේ දිල්ෂාන් මැතිතුමා ඔබතුමා දන්නවා දැන් මේ පහුගිය කාලේ දාලා තියෙන අපේ පාලනය යටතේ හිටපු කණ්ඩායමේ ගණනාවකට මේ නඩු දැම්මේ. සිල්රෙදි නඩුව වේවා වෙනත් නඩු ඕනම එකකදී අපි සාකච්ඡා කරමු. මේ නඩුවලදී පොදු දේපල පනත භාවිතා කරලා හිර කරන්න උත්සාහ කරා. නමුත් අධිකරණය දුන්න තීන්දුව තමුන්නාසෙලා එක්සත් ජාතික පක්ෂයේ සමගි බලවේගයට ඒකට විරුද්ධයි කියලා තේරෙනකොට නඩුව දූෂිතයි. එයාලට අපට විරුද්ධව දෙනකොට ඒවා සාධාරණයි. අපි මම හිතන්නේ අශෝක රාජ් මහත්මයා කාලේ ලබා දුන්නේ විනාඩි දෙකක් අර අතර මැද අහපු ප්‍රශ්නට උත්තර දෙන්න අලුත් කරුණක් මතු කරන්න මම ඉඩ දෙන්නේ නැහැ. ඔබතුමාගේ විනාඩි 4. මම හිතනවා තරුණ මන්ත්‍රීවරයෙක් විදියට නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදියට එතුමා තමන්ගේ රැහැ බේරන්න දරන උත්සාහය ගැන පොඩි කනගාටුවක් තියෙනවා පව් කියලා හිතනවා. එතුමාගෙන් මම අහුවේ ප්‍රශ්න දෙක මේ රටේ දේශපාලන පරිගැනීම් වෙලා තියෙනවා පොඩ්ඩක් දැකපු ගමන් පේන්න ඕනේ මේක දේශපාලන පරිගැනීමක්. දැන් දිල්ෂාන් ඔයා මොන හරි ගිහිල්ලි වෙලා කොහේ හරි හොරකමක් කරලි වෙරලා ඒකට අධිකරණයේ නඩුවක් ගොනු වෙනකොට ඔයාව පක්ෂග්‍රාහී දක්වන ආණ්ඩුවක් ආපු ගමන් ඔයාට දේශපාලන පරිගැනීමක් තියනවා කියලා හොරකමේ නඩුව අයින් කරන්න පුළුවන් නම් මේ රටේ මොකද අධිකරණයේ මේ රටේ ජනතාවට විශ්වාසය නැති වෙන්නේ තත්ත්වෙට එනෝනේ. අපි කියනවා මේ පැනල යන්න පුළුවන්. මෙතුමට මේ පැනල යන වැර වෙන විකල්පයක් නැහැ. මේ රටේ උත්තරීතර අධිකරණයට මේ කරන්නේ බලපෑම. මේ රටේ ස්වාධීන අධිකරණයට මේ කරන්නේ බලපෑම. උදේ ගම්මන්පිලගේ නඩුවේ කොහේවත් කවුරුවත් ඔය කියපු ලේඛනේ ඉන්න කිසිම කෙනෙක් උදේ ගම්මන්පිල මහත්තයා නඩු දාන්න කියලා නැහැ. ඔය අර්ලි ගාමන්දිර හරි කොහේ හරි ඉඳලා ඒක දාන්නේ අර මේ රටට ආපු විදේශ කාන්තාව දාන්නේ නඩුව. ඒතර එතුමා කොහොමද නිදහස් වෙන්නේ? බැසිල් රාජපක්ෂ මහත්තයාගේ ඒ කියන්නේ බැසිල් රාජපක්ෂ මහත්තයාත් මගේ කියලා කියනකොට මෙතුමන්ලා වෙන කාගේ හරි කෙලි වෙලා ඒ නඩුව දාපු මිනිහව හිරේ යවන්නේ නිදේශ කරා.
ඒ නිසා අපි අහනවා හරි ඔය පැත්තකින් තියමු. ඔය විදියටම මේ පාස්කු ප්‍රහාරය ගැන උමනාවක් තිබුණා නම් හොයන්න. මේ වෙනකොට කාදින ලිම්පාන් වාසයේ ප්‍රධාන කතෝලික මුළු සමාජයම මේ ගැන මැදිහත් වෙලා ඉන්න වෙලාවේ අවශ්‍ය කාරණා මේ කොමිසම හමුවට ගෙනාවද? අපි මේව හිතියේ මේ කොමිසම එනකම් බලාගන්න. මේ රටේ මතකයි වර්තමාන කතානායකවරයා ප්‍රකාශයක් කරන ඩිවිෂන් අපි දැනගෙන හිටියා මේක කරන එක. අපි දැනගෙන හිටියා මේ සිදුවීම. අපි කියන්න ගියේ නෑ. අපිට ඒක කියන්න අවශ්‍ය නෑ. ඒක පවතින ආණ්ඩුවේ වගකීම හොයාගන්න. බරපතල ප්‍රකාශය. නිකමට ඔහුගේ නාලියල ඔහුගෙන් ප්‍රකාශය ලබා ගත්තේ නෑ. වර්තමාන අග්‍රාමාත්‍යතුමාගේ එවකට විපක්ෂ නායකතුමාගේ ආරක්ෂක ඒකකේ අපිට මේ ගැන දැනුවත් කළ තිබුණා කියලා විමල් වීරවර්ධන මහත්තයා වාඩි වෙලා ඉඳගෙන කියනවා අගමැතිතුමා පැත්තක තියන්න. එක ප්‍රකාශයක් ලබා ගත්තේ නෑ. එහෙනම් මේක මේ පිටු ලක්ෂයක් නෙමේ ලක්ෂ 10ක් තිබුණත් මේ සියලු කාරණාවල අරමුණ කොතෙන්ටද යන්නේ කියන එක වැඩි කාලයක් යන්න බෑ. මෙහෙම හංගගෙන මේ රටේ කිසි දෙයක් කරන්න පුළුවන් වෙලා නැහැ. ඉතිහාසයේ වෙච්ච හැම සිද්ධියක්ම සත්‍ය හෙළි වෙලා තියෙනවා පසු ආරේ. ඒක තමයි දැන් අද මේ නඩු වලින් නිදහස් වෙන්න තව කාගේ හරි ප්‍රජාහිතය අහෝසි කරලා එක එක සෙල්ලම් දැම්මට මේ සදාකාලිකව මේ රටේ මෙහෙම වැජබිලා ඔහොම හිතාගෙන නේ යුද්ධ ඉවරලා බලය ලබාගෙන යන්න ගමනක් ඇදුවේ. අපි කියනවා මේ රට අරගෙන යන තැනයි වැරදි. අද ජාත්‍යන්තරයට ගිහිල්ලා කියනවා මානව හිමිකම් වලට ගිහිල්ලා කියනවා මේ හිර කරලා තියෙන්නේ පහුගිය ආණ්ඩුව. අපි අහනවා අද මොනවද මේ ආණ්ඩුව මේ මාස 6ට කරේ? 19 ව්‍යවස්ථා සංශෝධනයේ 20 ගෙනාවා. මොකද කලත්තර බැලුවට පස්සේ ජාත්‍යන්තරේ ඉන්න හරක් නෙමෙයිනේ දැන් මේකේ මේ පෙන්වන්න හදනවා අපි මේ හින්දා ආණ්ඩු කරගෙන යන්න බෑ ජනාධිපති අගමැති ගැටුම් නැති වෙනවා. මේ සෙල්ලම් සිල්ලර කතාවල් ජාත්‍යන්තරේ වළංගු නෑ. ජාත්‍යන්තරේ බලන්නේ මේකේ ප්‍රජාතන්ත්‍රීය ගුණාංග මොනවද තියෙන්නේ ඒ ටික අහිමි කරේ කවුද? අද උත්තරයක් දෙන්න බෑ විමල් වීරවර්ධන මහත්තයා කියන පෙති ගාලා කියලා අර මහර බන්ධනාගාරී සිද්ධිය අද කතා වෙනවා. ඒ වගේම විශේෂයෙන්ම සුමන්දිරන් මහත්තයාගේ ආරක්ෂාව එකපාරටම දේශාගතලේ අඩු කරා ඒක අද කතා වෙනවා. මේ බලෙන් කරේ තියාගෙන මානවිකම් කවුන්සිලයට ගිහිල්ලා වෙලා තියෙන එක අද පහුගිය ආණ්ඩුවට තියන්න උත්සාහ කරන නිසා අපි හිතනවා කරුණාකරලා මේ ප්‍රශ්නයක් තියෙනවා. ඔබතුමා ජිනීවා වල ওই මානව හිමිකම් චෝදනා එල්ල කරන කණ්ඩායම එල්ල කරන සෑම චෝදනාවක්ම සාධාරණයි කියලා කියනවද? නෑ මම ජිනීවා වල කිසිම චෝදනාවක් මේ රටට එල්ල නොවෙනවා නම් කැමති පුරවැසියෙක් මේ රටේ පුරවැසියෙක් විතර පුජ්‍යලේ මේවා ඔබ නිර්මාණය බලහත්කාර නිර්මාණය කරගන්න මේ රටේ දැන් සමහර චෝදනාවක් තියෙනවා දැන් යුද හමුදාවේ නිලධාරීන් පත් කිරීමේ වරදක් තියෙනවා කියලා. හැබැයි මම නම් කියනවා ජිනීවා හිමිකම් වල නෙමෙයි මේකේ මට තියෙන ප්‍රශ්නයක්. මෙන්න මේක පොඩ්ඩක් පුළුවන් නම් සමීප දසුණක් දෙන්න මේක කියන්න ඕන. මේක ජිනීවා ගිහින් කියන කාරණාවලු පොඩි ඇත්තක් තියෙනවා මේක පේනවා. මේ ප්‍රකාශය බරපතල ප්‍රකාශයක් මෙතුමත් මේ කියන වියත්මගේ හිටියනේ මේ රට දියුණු කරන්න නම් ලංකාවම විකුණන්න ඕන. මේ ප්‍රකාශයත් එක්ක මම ඔබතුමාට උත්තරයක් දෙන්න ඒකට. ලංකාවේ සංවර්ධනයක් ඇතිවීමට නම් කොළඹ වරායේ නැගෙනහිර පර්වන්තයේ පමණක් නොව මුළු ලංකාවම විකිණිය යුතු. කවුද මේ කියන්නේ? ජෙනරාල් දයාරත්නායක. දැන් මේ ඇවිල්ලා නැගෙනහිර ජැටිය බේර ගන්න කියලා මේ රටේ මිනිස්සු පාට බැහැලා ජීවිත පරිත්‍යාග කරද්දි වරායේ සභාපතිවරයා කියනවා වරායේ නැගෙනහිර ජැටිය විතරක් නෙමෙයි මුළු රටම විකුණන විතරයි මේක දිනු කරන්නේ. මේ වගේ පිරිසක් එතකොට අපිට සදාචාරාත්මකව තියෙන පොඩ්ඩක් මැදිහත් වෙන්න. ඒ නිසා ජිනීවා ගිහිල්ලා වෙලා අද මේ මුහුණදී ප්‍රශ්න 75ක් ඔබ විසින් නිර්මාණය කරගත්ත පස්සේ ඒ නිසා ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ තියෙන මුරණ්ඩු දේශපාලනයේ සහ ඔබගේ සමහර ඇමතිවරුන්ගේ තියෙන උද්දච්ච මානසිකත්වයත් එක්ක නිර්මාණය වෙච්ච ප්‍රශ්නත් එක්ක තමයි මෙවර ජිනීවා සැසියට දැන් අපිට ගිහිල්ලා මිත්‍ර රටවල් හොයා හිඟා කන්න වෙලා තියෙනවා. ඒතර අපේ රටේ හමුදාපතිතුමා සවේන්ද්‍ර සිල්වා මැතිතුමා ඇතුළු අපේ රණවිරුවන්ට ජිනීවා වලදී එල්ල කරපු චෝදනාව සාධාරණයි කියලා ඔබතුමා කියන්නේ. මන්ත්‍රීතුමා යාප බණ්ඩාරතුමා කියලානේ. යාප බණ්ඩාරතුමා එතුමාගේ කතාව ඉවර වුණාට පස්සේ ආයි ප්‍රශ්නයක් ගත්තොත් අපිට ටිකක් අමාරුවකට යනවා. ඒතකොට හැමෝම එහෙම ප්‍රශ්න අහන්න පටන් ගන්නවානේ. අපි එහෙම එතෙන්ට යන්න නැතුව ඉමු. අපි අන්තිම තත්පරේ ප්‍රශ්න නොකරමු කියන එකයි අපේ යෝජනාව. මීළඟ අවස්ථාව මම දෙන්නේ වෛද්‍ය උපුල් ගලප්පත්ති මන්ත්‍රීතුමාට. ඔබතුමා බේරිලා හිටියා වගේ අපිට නම් තේරුණේ. බේරිලානේ මම හොඳට අහගෙන හිටියේ. දැන් හේෂා විතාරණයේ අපේ മന്ത്രിතුමා කතා කරපු විදියට දැන් අර අහපු ප්‍රශ්නට හරිය උත්තරේ හම්බුනේ නැහැ. අහුව එතුමා මේ ඒ ජිනීවා මානවිකම් කොමිෂන් එකෙන් දාපු චෝදනාවලට අපි සියල්ලටම වරදකාරවද නිවැරදිකරුද ඔබතුමාගේ හිතට එකව කියන්න කියලා. 75ක් කියලා කිව්වමන්නේ. නෑ ඔබතුමා කිව්වේ නෑ එහෙම. 75ක් දැන් එකයි 125 මම හිතන්නේ එලි කරොත් හොඳයි. මොකද්ද අපි වැරදි කාර්ය වෙන්නේ කියලා. නිසා මේ අපිට මතකයි දූෂණ මර්දන කමිටු කාර්යාලය කියලා කාර්යාලයක් පිහිටුවා.
ඒකේ මේ අපේ මෛත්‍රීපාල ජනාධිපතිතුමා මේ තනකදී කියනවා ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය යටතේ දූෂණ මර්දන කමිටු කාර්යාලය පවත්වාගෙන යාමට රුපියල් මිලියන 7.5ක මුදලක් ලැබුණයි කියලා. ඔය 7.5 පික්පොකට් ගහලයි කියලාත් එතුමා ප්‍රකාශයක් කරනවා ජනාධිපති කොමිෂන් එකේ. එතකොට අපි කමිටු කාර්යාලයේ ඉන්න සංයුතිය බැලුවට පස්සේ අපි අර විපක්ෂයේ කියලා හිතාගෙන හිටපු අයත් ඒ කමිටු කාර්යාලයේ අග්‍රාමාත්‍යතුමත් එක්ක එකට ඉන්නවා. එතකොට ජනතා විමුක්ති පෙරමුණ ඉහළින් මෙතන ඉන්නවා, ව්‍යවස්ථාදායක සභාවෙත් ඉන්නවා, කමිටු කාර්යාලෙත් ඉන්නවා. එතකොට සල්ලි අරගෙන තියෙන්නේ ජනාධිපතිතුමාට හොරේ. එතකොට මේවා සාධාරණ. අපි මේව සාධාරණද? අපි ආණ්ඩුවක් ගත්තේ අතිගෞරව ජනාධිපතිතුමා මේ ආණ්ඩුව කරගෙන යන්නේ. ඊටම සාධාරණව. හැබැයි අපිට පහුගිය කාලේ අර පොඩි දේවල් ගැන අපිට හොයන්න බැරි වුණා. පහුගිය යහපාලන රජයේ කාලේ. මොකද ලොකු දේවල් තිබුණා අපිට හොයන්න. හරින් වරාය විකුණනවා, වරාය විකුණනකොට ජනතාව විමුක්ති පෙරමුණ කියනවා අර උමාවේ සිදුර ගැන. අපේ ජනතාව සිදුර ගැන හොයන්න ගන්නවා ඊට පස්සේ. සිදුර වැහුණයි කියනවා මේ මම දන්නේ මෙතුමා දන්නෝ මේ වතුර ටික නැති වෙනවයි කියලා කියනවා. හැබැයි වරාය මෙහි විකුණලා චෙක් එක අරගෙන රටනව පෙන්නනවා. එතකොට ජනතාව අපේ හාමුදුරුවරු ගිහිල්ලා උද්ඝෝෂණය කරනකොට ගැහුවා. හැබැයි කන් දුන්නේ නැහැ. හැබැයි අපේ ජනාධිපතිතුමා නැගෙනහිර ජැටිය මට ඔබතුමාගෙන් පොඩි ප්‍රශ්නයක්. ඔබතුමා හම්බන්තොට දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයෙක්නේ. ඔබතුමාගේ දිස්ත්‍රික්කයට තමයි මේ රටේ මහින්ද රාජපක්ෂ මහත්තයලා ගොඩාක් සම්පත් දායාද කරේ. සූර්යා ක්‍රිකට් ක්‍රීඩාංගණේ මත්තල එයාපෝට් එක වරාය ඔබතුමාගේ සම්මන්ත්‍රණ ශාලා මං අහනවා මේ හතරෙන් මේ රටේ ජාතියට එක ධනය උපයන්න පුළුවන් එක දශමික දෙයක් පහුගිය කාලේ අඩුම ගානේ සම්මන්ත්‍රණ ශාලාවේ කර ඇසීමක් මෙච්චර කල් තිව්වද කියලා පොඩ්ඩක් උත්තරයක් දෙන්න. මට මේක කියන්න දෙන්නකෝ. එයාපෝට් එකේ වී ගැහුව කවුද? නෑ වී ගහන්නේ මගෙන් ප්‍රශ්න අහන්නේ. ඒක තමයි. දැන් මේක උත්තරේ ප්‍රශ්නේ අහනකොට එයාපෝට් එකේ වී ගහපු කට්ටිය තමයි මේ මගෙන් ප්‍රශ්න කරන්නේ. එයාපෝට් එකේ වී ගහුවේ නෑ මහත්තයෝ. වරාය හදනකොට පීනලා මේ නාන්න රාජපක්ෂවරුන්ට නාන්න හැදුවද කියලා හප්පු කට්ටිය හිටිය. ගල තියනවායි කියලා කිව්වා. ඊට පස්සේ ඒක විකුණන ගම මම දැන් සම්බන්ධ ශාලාවේ සම්බන්ධවට අපිත් ගිහිලා තියෙනවා. ඔබතුමා ඔව් නැතුව තියෙනවනේ. ඉතින් කොහොමද දියුණු කරන්නේ මෙතුමල ඊට අතන වී ගහනවා මේ පැත්ත වරාය විකුණනවා ඊට පස්සේ අක්කර 15000ක් මැනලා තිබුණා විකුණන්න වරායත් එක්ක වෙලාවට මේ ආණ්ඩුව ආපු නිසා ඒක බේරුණා. නැත්නම් අක්කර 15000ක් ඉවරයි. මොණරාගල හම්බන්තොට ක්‍රිකටුක් ගන්න ඊට පස්සේ ඔබතුමාලගේ විපක්ෂ නායකතුමා දැන් මේ අලි මිනිස් ගැටුම තියෙනවා. සිරස මම දැන් හොඳටම දන්නවා. 2011 යෝජනා වෙච්ච අර MER කලාපය අපිට අවුරුදු 11ක් බැරි වෙලා තියෙනවා 10ක් බැරි වෙලා තියෙනවා මේක රෙසට් කරගන්න. නමුත් අපි 2020 10 වෙනි මාසේ ඒක කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සඳහා ඔබතුමා සම්මාන්ත්‍රණ කමිටුවේ සභාපතිවරයා දිස්ත්‍රික්. ඔබතුමා එක දිනයකදී අලි කළමනාකරන පීඨේ මම පාර්ලිමේන්තුවට ඇහුවා ඔබතුමා මගහැරියා. ඔබතුමා කියනවා මේ ඉඩම් තවම නිශ්චිතව ගැසට් කරලා නැහැ මේ ඉඩම් ජනතාව අල්ලා ගැනීම වරදක් නැහැ. ඔබතුමාත් එක්ක ඍජුවම ප්‍රාදේශීය දිස්ත්‍රික් ලේකම්වරයා මේ ගැටුමකට එනවා. ඔබතුමා සාධාරණ දේ ප්‍රකාශ ප්‍රවෘත්ති හදනකොට ඒව එඩිට් කරලා හදන්නේ ඕනනම් මම ඔබතුමාට ගෙනත් දෙන්නම් එදා සම්බන්ධීකරණ කමිටුවේ සම්පූර්ණ කතාව සාමාන්‍ය ප්‍රවෘත්ති හදනකොට එහෙමයි. ඒ ප්‍රශ්නෙත් එක්ක මම අමාරු දාන්න එපා. නමුත් මම මේ කතාව අමාරු නේ ජනතාව අමාරු ඒකම කිව්වේ. මම කෝප කමිටුවේදී අවස්ථා දෙකකදී MER කලාපය ගැන මම පැහැදිලි ප්‍රකාශ කරලා තියෙනවා. ඒ වගේම මම ජනතාවට කියලා තියෙනවා මේක MER කලාපය අනිවාර්යයෙන්ම ගැසට් කළ යුතුයි කියලා. ඒ සඳහා අපි රජයක් විදියට අමාත්‍යාංශ සියල්ලම එකතු වෙලා MER කලාපය ගැසට් කරන්න ඊයේ වෙනකොට කැබිනට් මණ්ඩලය ඉදිරිපත් කරා. නිසා අපි හැබැයි ඔබතුමාගේ නායකයා සජිත් ප්‍රේමදාස මැතිතුමා අලිමංකඩවල් 3ක් අහුරලා ගම්මාන හදලා තියෙනවා. අලිමංකඩවල් 3ක් අලිමංකඩවල් 4යි තියෙන්නේ. 4න් 3ක් අහුරලා ගම්මාන ඉදිරි කරලා තියෙනවා. ඉතින් කොහෙද අලි යන්නේ? අලි යන්න තරක් නැහැ. බූන්දලට යන්න බෑ. ඔබතුමා ගෙවල් හදන්න කියන්නේ කළමනාකරණය ඇතුළේනේ. අපි අවසන් කරමු. නෑ කවුද? ඔබතුමාර කියන්නේ දිස්ත්‍රික් සම්බන්ධීකරණයේ නියෝගයක් දෙන්න. අන්න ඔබතුමා වැරදි මොනවද දෙන්නේ වගා කරන්න? වැරදි නෑ වගා කරන්නත් නෙවෙයි. එහෙනම් මොනවද අපි කියන්නේ සංවර්ධනය සඳහා දැන් ඔබතුමා ටිකක් වැඩිපුර ප්‍රශ්න වලට යනවා වගේ අපි ඒ ප්‍රශ්නේ නවත්තමු. හරි. ඔබතුමාට අවස්ථාව තියෙනවා ඒ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න. ඔව්. නෑ මෙතුමා කියන්නේ මේ අර මම කියනවා කියලා මේක MER එක ගැසට් කරන්න එපා කියලා. නමුත් මම මුල ඉඳලම මේ මතේ ඉන්නේ MER ගැසට් කරන්න ඕනේ. හැබැයි අපිට සංවර්ධන යෝජනාත් ක්‍රියාත්මක කරන්නත් ඕනේ. මේ දෙක එකට අරගෙන යන්න ඕනේ. දෙගොල්ලම
සම්පාත කරන්න. ඒතකොට ගොවියාගේ ඉඩම් ආරක්ෂා කරගන්නත් ඕනේ. ගොවියට හේන් කරන්න ඉඩ දෙන්නත් ඕනේ. මොකද හේන තමයි අපිට අලිමිනිස් ගැටුමට මේ පෘථිවිරාජ් ડોක්ටර්ත් කියන අලිමිනිස් ගැටුම පිළිබඳව අධ්‍යයනය කරපු පුජ්‍යලයෝ කියන්නේ හේන් කරන දීමෙන් අපිට අර ඉපනැල්ලට කන්න අලියට ඉඩ දීමෙන් මම හිතන්නේ අපිට ඒක බේර ගන්න පුළුවන් කියන මතේ ඉන්නවා. හොඳයි. බොහොම ස්තුතියි ඔබතුමාට. වෛද්‍ය නලින්ද එස් මන්ත්‍රීතුමා ඔබතුමාගේ අවස්ථාව. දේශාන් මම ආයේ කොමිෂන් වාර්තාවටම ගියොත් මේක එක තැනක තියෙනවා මේ ප්‍රහාරයට රටේ අස්ථාවර ආණ්ඩුවක් තිබීමත් බලපාලා තිබෙනවා. ඒ නිසා මැතිවරණ ක්‍රමය වෙනස් කරන්න ඕන කියලා ශක්තිමත් ආණ්ඩුවක් හදාගන්න. කමක් නැහැ නිර්දේශ ඉදිරිපත් කරාට ඒක හොඳයි. හැබැයි මම හිතනවා ඊට එහා ගිහිල්ලා ප්‍රහාරයත් එක්ක ඍජුව සම්බන්ධයක් ඇතයි කියලා හිතන්න පුළුවන් තව සිදුවීම් පිළිබඳව අවධානය යොමු කළ යුතුව තිබුණා. එකක් තමයි 2018 සැප්තැම්බර් මාසයේදී වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියන දෙදෙනා ඝාතනය කිරීමේ ඝාතන කුමන්ත්‍රණයක් පිළිබඳව කැබිනට් මණ්ඩලය ඇතුලේ සාකච්ඡා වුණා. ඒකට අහවල් රටේ අහවල් ඔත්තු සේවාව පිටිපස්ස හිටියා කියලා ප්‍රසිද්ධියේ කිව්වා. මං අහන්නේ කොහෙද ඒ ගැන පරීක්ෂණයක්වත් කරන්න කියලා ලියලා තියෙන්නේ. ඒ කාලේ ලංකාවට ආපු තෝමස් කියන අර මං කියපු බුද්ධ්‍යංශ කෙනා ඇමතිවරු ගාන ගෙවල් වලට ගියා. පස්සේ ඔහු මානසික ආබාධයක් කියලා රෝහල් ගත කරලා එහෙමම පිට කරලා හැරියා. ඒ ගැන මොනවද කියලා තියෙන්නේ. හරිද? ඒ වගේම ඒ කාලේ මතු වුණා නිකන් අර මෙරුවෙන්නාසේ නාමල් කුමාර කියලා චරිතයක්. නාමල් කුමාර තමයි ත්‍රස් විමර්ශන ඒකකයේ ප්‍රධානී නාල්ක සිල්වාට චෝදනා එල්ල කළා. ඔහුව ඒ දූරෙන් අයින් කරන තැන වැඩසැලසුවේ. නාල්ක සිල්වා තමයි එතකොට සහරාන්ලා ගැන පරීක්ෂණ කරේ CID නෙමෙයි. බුද්ධ්‍යංශ නෙමෙයි. සහරාන් ගැන සහරාන්ලාගේ කණ්ඩායම් ගැන තොරතුරු හෙව්වේ TID එකේ. TID එකේ නාල්ක සිල්වා තුළු කණ්ඩායම තමයි මේක මෙහෙව්වේ. නාමල් කුමාර කෙනෙක් එකපාරට එනවා. ඇවිල්ලා නාල්ක සිල්වාට චෝදනා කරනවා. නාල්ක සිල්වාව පැත්තකට දානවා. වැඩේ බාර ගන්නවා වෙන කණ්ඩායමක්. දැන් මේවා හොයලා අඩු ගන්න අපි හිතමුකෝ අපි හිතන දේ බොරුයි කියලා. අපි එහෙම උපකල්පනය කරමු. නමුත් මේ ජනාධිපති කොමිසමට වගකීමක් තිබෙනවා නේද මෙවැනි සැකසංකා නිරාකරණය කරන්න. මෙයා මහා ලොකු ඈත අතීත දේවල් නෙමෙයි ප්‍රහාරයට මාසයකට කලින් සිද්ධ වෙච්ච දේවල්. හරිද? සමා වෙන්න. ඔව්. දැන් ජනාධිපති කොමිෂන් එකක් දාන්නේ ජනාධිපතිතුමා මේකේ මැදිහත්කරුවෙක් නොවන නිසානේ. එතුමා කොමිෂන් එකක් දාලා ඒක බාර දෙනවා ඒ කොමිෂන් එකට. එතකොට දැන් මම අහන්නේ ඔබතුමා විශ්වාස කරන්නේ නැද්ද? කොමිෂන් සභාවේ හිටපු පුජ්‍යලයෝ මේක කරා වැරදි කියලාද ඔබතුමා කියන්නේ? නෑ මම කිය ගෝඨාභය රාජපක්ෂ මහත්මයා පාස්කු ප්‍රහාරයට සම්බන්ධයි කියලා ඔබතුමාට දැනුණත් දන්නේ මම එහෙම කිව්වේ නෑ දැනට. මම අහන්නේ එහෙම නෙවෙයි. ප්‍රශ්නේ ඔබතුමා හරි පැහැදිලි. ඔබතුමා විශ්වාස කරන්නේ නැහැ වාර්තාව විශ්වාස කරන්නේ නැහැ. ඔබතුමා හැබැයි මේ ඉන්න කොට රයිට් මම කනගාටු වෙනවා. ඒ කියන්නේ මේ පරීක්ෂණ කොමිසමේ මේ වාර්තාව ගැන සාහිත්‍ය පුද්ගලයන් ගැන වටවල ඇහුවනේ ප්‍රශ්නයක් මේ වියත් මගේ කට්ටිය දාන්න නැතුව ඇයි මේ ඕලෙවල් පාස් වෙච්ච නැහැ කියලා කාදිනතුමා කියන කට්ටිය දැම්මේ කියලා මම නම් කියන්නේ ඉතින් ජනාධිපතිතුමා දන්නවනේ මේ වාර්තාවේ මොකද්ද වටවල නෙමෙයි ශාමික ඇහුවේ ඒක. රයිට්. සෝරි සමාවෙන්න. මේ එතකොට දැන් ජනාධිපතිතුමාට පෙබරවාරි 1 වෙනිදා වාර්තාව ආවට පස්සේ එතුමා මේක කියවලා නේ තීන්දුව කරන්නේ නැත්තේ මේ වගේ වාර්තාවකට දාන්න පුළුවන් කණ්ඩායම කොයි වගේ වෙන්න ඕනද කියලා. ඒගොල්ලන්ට උපාධි තියෙන්න ඕනද? ඒගොල්ලෝ ජනාධ නීතිඥ වෙන්න ඕනද? එහෙම කියලා ජනාධිපතිතුමා තීන්දුව කළා ඇති කියලා මම හිතනවා මේ කමිටුව පත් කරනකොට. ඊළඟට දැන් මේ ජිනීවා කොමිසම ගැන කතා කරන්නේ. ජිනීවා හෝ වෙනත් ඕනෑම ජාත්‍යන්තර අධිකරණයක හෝ ජාත්‍යන්තර සංවිධානයකදී අපේ රටට එරෙහිව චෝදනා එල්ල වෙනවා නම් රට පැත්තේ හිට ගන්න අපි සූදානම්. හැබැයි ජාත්‍යන්තර අපිට හොර පණිවිඩයක් දෙන්න පුළුවන්. රයිට් ඕගොල්ලෝ චෝදනා එල්ල කරනවා. ඒ චෝදනා පිළිබඳව අපේ රටේ තිබෙන ස්වාධීන අධිකරණය අපේ රටේ තිබෙන ස්වාධීන මානව හිමිකම් කොමිසමෙන් අපි විභාග කරලා අපි ඒවා කියන්නම් අපි ඒක බාර ගන්නම්. දැන් ගිහිලා කියන්න පුළුවන්ද ඒවා? දැන් ගිහිලා කියන්න පුළුවන්ද අධිකරණ මේ ජාත්‍යන්තරයට අපේ අධිකරණ පද්ධතිය ස්වාධීනයි ටොපේ ටොප් අපි බාර ගන්නම් කියලා. අනිත් පැත්තට ඇහුවට පස්සේ මහා අධිකරණයේ මහේස්ත්‍රාත් අධිකරණයේ අවුරුදු 3-4ක් විභාග වෙච්ච නඩු ඕගොල්ලෝ ජනාධිපති කොමිසමක් දාලා එක පැය කිහිපයකින් අහලා මේක විසි කරන්න කියනවා පැමිණිකරු දඬුවම් කරන්න කියනවා චූදිතව නිදහස් කරන්න කියනවා කියලා ජාත්‍යන්තරය පිළිගන්නේ මේ ස්වාධීන අධිකරණයක් ගැන. අපිට කියන්න පුළුවන් දෙන්නේ මානව හිමිකම් කොමිසම ස්වාධීනයි කියලා. ගිහිලා කියනකොට විදේශ මැතිතුමා මානව හිමිකම් කොමිසම ගැන අහයි කවුද සභාපති කියලා. අගමැති කාර්යාලයේ සභාපති කමිටුවක් පිටුවා ගන්න එක හොඳයි. සභාපති සාධාරණයි. සභාපති ඇහුවාම ජගත් බාලසූරිය.
ඒක සාධාරණයි. එතකොට කවුරු ඇහුවොත් එහෙම විදේශ අමාත්‍යතුමාගේ නඩු තෝරන එක සාධාරණයිද? හරි ඉවරයිද? රයිට්. විදේශ අමාත්‍යතුමාගෙන් ඇහුවොත් එහෙම ඔබතුමාගේ රාජ්‍ය අමාත්‍යගේ තාත්තා නේද මානව හිමිකම් කොමිසමේ සභාපති කියලා? ඔබ හිතනවාද මේ ලෝකෙ පිළිගනී කියලා? පුතා රාජ්‍ය අමාත්‍ය තාත්තා මානව හිමිකම් කොමිසමේ සභාපති. එතකොට ගිහිල්ලා ලෝකෙ පිළිගනී කියලා මේ මානව හිමිකම් කොමිසම ස්වාධීනයි කියලා. අපි අවසන් කරමු. ඉතින් මම කියන්නේ ලෝකෙට විහිළු කරන්නේ නැතුව අපි අපේ අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වය ලෝකෙට පෙන්නමු. එතකොට සමහර දේවල් වලින් ගැලවෙන්න පුළුවන්. ඇමරිකාවේ දෙබිඩි ප්‍රතිපත්ති අපි දන්නවා. ඇමරිකාව කැනඩාව ඇතුළු රටවල් ළඟදී කැනඩාවේ මේ තානාපති හැටියට යවපු සුමංගල් ඩයස් මහත්මයා පිළිගත්තේ නැහැ. හරිද? හැබැයි සුමංගල් ඩයස් මහත්මයා යුද්ධ කාලෙදී රටේ ගුවන් හමුදාපති නෙවෙයි. ගුවන් හමුදා යම් නිලයක් දරපු කෙනෙක්. හැබැයි මේ ත්‍රිවිධ හමුදාව සම්බන්ධීකරණය කරපු ආරක්ෂක ලේකම්වරයා ප්‍රශ්නයක් නැතුව නිදහස් කරන ඇමරිකාතු රටවල් අද සුමංගල් ඩයස් මහත්මයා පිළිගන්න බෑ කියනවා. අපිට තේරෙනවානේ මේගොල්ලන්ගේ හැසිරීම මොනවද කියලා. ඒ නිසා මම කියන්නේ නැවතත් මම ඉල්ලා හිටින්නේ මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මේක පිටිපස්සේ ඉන්නේ කවුද කියන එක පිළිබඳව ජනතාව දැනගන්නට ඕන. වෙන වෙන කොමිසම් වලින් වාර්තා වලින් අරගෙන කරන්න බෑ. අඩුතරමේ ඔබතුමාලා මේ දේශපාලන පරිගැනීම් කොමිසමේදී දක්වපු ඒ දැක්කන්නේ නිකන් එන ගැටකේ ඒ වගේ කරන්නකො මේක. හොඳයි. බොහොම ස්තුතියි. මෙතෙන් පටන් නැවතත් සභාව විවෘතයි ප්‍රශ්න කරන්න පුළුවන්. නලින්ද ඔබතුමා කරන මේ අදහස් දැක්වීම ඉතාම සාධනීයයි. මේ රටම බලාගෙන ඉන්නවා මේ මොහොතේ මේ කරන කාරණ සම්බන්ධයෙන්. නලින්ද දැන් ජනාධිපති විමර්ශන කොමිසම් සභා වාර්තාවත් අසම්පූර්ණ නම් රටේ අධිකරණ ක්‍රියාවලියේ ක්‍රියාත්මක වීමත් අසම්පූර්ණ නම් පාර්ලිමේන්තුව ඇතුලේ ඔබලා අනුකමිටු පිහිටුවමින් කරපු ලද වාර්තාත් පිටිකල මහත්තයෙකු වගේ අසම්පූර්ණ නම් ඔබලාගේ යෝජනාව මොකක්ද මේ රටට? එමන අපි ජාත්‍යන්තර අධිකරණයකට යනවද? කුම අපි යුක්තිය පසඳලන්න මහ ජනතාව මොකක්ද ඊට අනුගමනය කරතු ක්‍රියාමාර්ගය? අපිට තියෙන මෙවලම් 5ක් ක්‍රියාත්මක වෙද්දී ඒ සියල්ලේම අඩුපාඩු පෙන්වලා දෙන ඔබතුමාලා යෝජනා කරන්නකෝ මෙන්න මොඩල් එක ලෝකේ මෙවැනි දෙයක් කරපු හැටි කියලා. අපිට මාවතක් පෙන්වලා දෙන්නකෝ. හරි පැහැදිලි. ඒ කියන්නේ මේ ජාත්‍යන්තරයට යනවා කියන එකක් අපි විශ්වාස කරන්නේ නැහැ. ආයි ජාත්‍යන්තර මේවට මේ මොකොත් අපිට හම්බෙන්නේ නැහැ. හරිද? ජාත්‍යන්තරෙත් ඉන්නවා මේක පිටිපස්ස හිටපු අය කියලා අපිට සැකයක් තියෙනවා. මේමයි. මේක දේශපාලන කරුණක් නෙවෙයි. මේක පැහැදිලිව දේශපාලන කරුණක්. කරන විදිය විතරක් කියලා දෙන්න. මේ ජනාධිපතිවරයා සහ ආණ්ඩුව බලයට ගෙන ඒම සඳහා ප්‍රධාන වශයෙන් දායක වෙච්ච දේශපාලන සාධකේ. අපි මේ රටේ ජනතාවට සාධාරණයක් වන විදිහේ දේශපාලන වෙනසකට යන්නට ඕනේ. මේ ඔබලා බලය ගන්න කතාවක් නෑ. පොඩ්ඩක් ඉන්න. අපි බලය ගන්නවද නැද්ද කියන එකනේ පොඩ්ඩක් ඉච්චුට මේක උත්තරයක් නෙවෙයි. නෑ නෑ. ඉතින් මෙහෙමනේ. දැන් මේකට අපි බලාපොරොත්තු වෙනවා කතෝලික පූජකතුමන්ලා ඇතුළු වින්දිතයන් කණ්ඩායමක් අධිකරණයට ගිහිලා දාපු මූලික අයිතිවාසිකම් නඩුවේදීවත් අඩුතරමේ සාධාරණයක් වෙයි කියලා බලාපොරොත්තුවක් වෙනවා. මේව ජනාධිපති කොමිසමනේ. ඒ විනිශ්චයකාරයෝ හිටියට මේව ශ්‍රේෂ්ඨාධිකරණ නෙවෙයිනේ. මේ අභ්‍යාචනාධිකරණ නෙවෙයිනේ. ඔබේ යෝජනාව. ඒ නිසා අපි දැනට يعني අපිට අපි බලාගෙන ඉන්නවා. එතන මොනවා හරි සාධාරණයක් වෙයි කියලා. හරිද? විනිශ්චයකාරෝ පත් කිරීම ජනාධිපතිතුමා අතර ගත්තත් ඒ විනිශ්චයකාරෝ රටේ නීතියේ මේ තිබෙන නීතියේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම සඳහා යම් මැදිහත් වීමක් කරයි කියන විශ්වාසයක් තාමත් අපිට එතන තියලා තියන්න පුළුවන්. ඒ අර වෙන මොකද කරන්නේ රොෂාන්? අධිකරණයේ තමයි මොකද්ද කියන්නේ? ඒක තමයි මම මටත් ඔබ කියන්නේ කියන්නද කියලා කාදිනල් වහන්සේ වගේ දෙවියන් වහන්සේගෙන් අහන්න කියලා. දෙවෙනි ප්‍රශ්නේ. ඔව්. අධිකරණය ස්වාධීන නැත්නම් අධිකරණ ක්‍රියාවලිය මේ රටේ මහ ජනතාව දන්න ඕනේ. අධිකරණ ක්‍රියාවලිය කියන්නේ අධිකරණේ පමණක් නොවේ. පොලිසිය, නීතිපති දෙපාර්තමේන්තුව, අධිකරණය. පොලිසිය රිපෝට් අනුව තමයි නීතිපති දෙපාර්තමේන්තුව ෆයිල් හදන්නේ. ඒ ෆයිල් අනුව තමයි විනිසුරු තීන්දුව ගන්න. පොලිසිය හරි රිපෝට් දුන්නේ නැත්නම් නීතිපති දෙපාර්තමේන්තුව සිද්ධ වෙන හරවන්න. දන්නවනේ නලින්ද මහත්තයා මේක බිස්නස් එක මේ ඩීල් එක දන්නවනේ මේ රට. කරුණා කළා කියන්න මේක කරෙක්ට් කරන්නේ මෙහෙමයි කියලා. නඩුත් හාමුදුරන්ගේ බඩුත් හැමදාම අපි රැයලි වෙනකන් කතා කරනවා. කවදාවත් නලින්ද මොකද්ද මේකට අපි අධිකරණයේ ස්වාධීන කරන්න මොනවද ඔබේ යෝජනා? මොකක්ද තියෙන අවුල? දැන් කියන ජනාධිපතිතුමා මිනිසුන්ට පත් කරනවා. ඒක කනේ පාරක් නේ ගන්න අධිකරණයට. ඉතින් ඒක මේ ව්‍යස්ථානුකූල බලය දුන්නානේ ඒකට. ඒක අධිකරණයට කනේ පහරක් නෙවෙයි. ජනතාවගේ බලය අරගෙන විධායකයේ සහ පාර්ලිමේන්තුවේ කනේ පාරක්. අධිකරණය මොනව කරන්නද? පත්කිරීම මේක වෙනස් කරගන්න බලයෙන් දුන්නේ මහත්තයෝ. ජනතා බලයෙන් දුන්නේ. විශ්ව සංශෝධන කරේ ජනතා බලයෙන්. ජනතාවට කිව්වද අපි ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභ්‍යාචනාධිකරණය ඇතුළු ඉහළ අධිකරණ විනිශ්චයකාරු පත් කිරීමේ බලය ජනාධිපතිතුමාට ගන්නවා කියලා. එහෙම කිව්වේ නෑ. එහෙම කිව්වේ නෑ. ඔබට මොකක්ද දන්නවද? මම මතක් කරන්න කියපු හැටි. කිව්වේ මොකක්ද දන්නවද? මැතිවරණ කොමිසමේ හූල් මහත්තයා ඉන්නවා. 3 දෙනා ඉන්නේ. ඒ 3 දෙනාට ගන්න බෑ. 3 දෙනාට ගන්න බෑ. තීන්දුවක් මේ ඝනපූර්ණයේ 3යි.
පූල් මහත්තයා යාපනයේ ඕක තමයි පෙන්වුවේ කොමිෂන් සභාව සියල්ල අහෝසි කරන්න. හරිද? අධිකරණ කොමිසම ගැනවත් රාජ්‍ය සේවා කොමිසම ගැනවත් මොකද කිව්වේ නැහැ. මට කිව්වනම් පෙන්වන්න නලින් මේ සිස්ටම් එක ඇතුලේ අපට උත්තරයක් නැද්ද මේ යුක්තිය හොයාගන්න පාස්කු දින ප්‍රහාරයට ශ්‍රී ලංකාවේ සිස්ටම් එක ඇතුලේ? මේ පවතින දේශපාලන ක්‍රමය තුල මම හිතන්නේ නෑ රොෂාන් මේ මියගිය අයට සාධාරණයක් වෙයි කියලා. බොහොම ස්තුතියි. ඒ කියන්නේ දැන් ඔබ කියන විදිහට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වග කියන්න ඕන කවුද මේක පිටිපස්සේ ඉන්නේ කවුද කියන එක හොයාගන්න ඔබතුමාලා හිතන සමාජවාදය ගොඩනගෙන්න ඕනද? නෑ සමාජවාදයම ගොඩනගෙන්න ඕනේ නෑ සියලු ප්‍රශ්න වල උත්තර හොයාගන්න. අඩුතරමේ මිනිස්සුන්ට ඇත්ත කියන මිනිස්සු රවට්ටන්නේ නැති අධිකරණය ව්‍යවස්ථාදායකය විධායකය කියන මේ බල කේන්ද්‍ර තුන පිළිබඳව ජනතාවගේ විශ්වාසය පවත්වාගෙන යන්න පුළුවන් දේශපාලන සංස්කෘතියක්වත් අවමෙන් ඇති කළොත් මම හිතනවා යම් දෙයක් කරගන්න පුළුවන්. මොකද ඒ කියන්නේ මෙහෙමනේ දැන් පිටිකල ගමක සිද්ධ වෙන සාමාන්‍ය මිනිමරුමකට සාධාරණයක් වෙනවනේ. නේද? හැබැයි මේ හැමතිස්සෙම මේ අසාධාරණේ වෙන්නේ දේශපාලන සබඳතාවයන් සහිත ඝාතන දූෂණ වලට. ඔව් දැන් ඔබලා මේ කොමිෂන් රිපෝට් එක ආවට පස්සේ නැත්තම් එන්න කිට්ටුව තමයි මේ පාස්කු ප්‍රහාරය ජනාධිපතිවරයා සහ මේ ආණ්ඩුව බලයට ගේන්න සාධකයක් වුණා කියන එක සමාජගත කරන්නේ. දැන් මේ කොමිෂන් එකේ වැඩ පටන් ගත්ත කාලේ ওই කතාව මුලින්ම කිව්වනම් මේ කොමිෂන් වල සමහර ලාවට ඒ ගැනත් පොඩි අවධානයක් යොමු වෙන්න තිබ්බා නේද? පිටිකල ඔබට මතකද මෙහෙම කතාවක්? තුවක්කුව බැඳ කෙනා හොයාගන්න බැරි වුණාට ලේ පෙරපරා දඩේම කරේ තියාගෙන යනකොට බැඳ එක හොයාගන්න පුළුවන් කියලා ජනාධිපතිවරණ වේදිකාව කිව්වා කියලා ඔබට මතකයිද දන්නේ? ඒක තමයි කිව්වේ. හරිද? තුවක්කුව බැඳ කෙනා හොයාගන්න බැරුණාට මිනිහා ඒක හොරෙන් කරන්නේ. දඩේම කර තියාගෙන යනකොට කියන්න පුළුවන් අන්න අරක තමයි තුවක්කුව බැඳ කියලා. අපි ඒක කිව්වා. හැබැයි රයිට් ඒක කිව්වේ මේ ඔය කොමිෂන් සභාවටමද කිව්වේ? නෑ ඔබට තේරුම් ගන්න බැරි නම් ඒක සද්දන දෙමු. හැබැයි පිටිකල ඔබ ප්‍රශ්නේ හරි ඒ කියන්නේ වැදගත් ප්‍රශ්නයක්. අපි මේ කරුණු ඇයි මේ ළඟදි මතු කළේ? මේවා මතු වෙන්නේ මෙන්න මේවත් එක්ක. කොළඹ වරායේ අපට අයිති ගැඹුරු ජැටිය ඉන්දියාවේ අදානි සමාගමට දීම සඳහා වෙච්ච කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් වෙනවා. ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් ඍජුව පෙනී ඉදිනවා. හරි? ඊළඟට ප්‍රසන්න රණතුංග ඇමතිවරයා කියනවා මත්තල ගුවන්තොටුපොළේ කළමනාකාරීත්වය ඉන්දියාවට දෙනවයි කියලා. ඒ අතරේ ත්‍රිකුණාමලේ තෙල් ටැංකි සංකීර්ණ පිළිබඳ සාකච්ඡාව යලි මතුවෙමින් තිබෙනවා. හරිද? එතකොට මේ සියලු කරුණුත් එක්ක අපිට පේනවා අපේ අසල්වැසි රාජ්‍ය ඉන්දියාව වෙනදාට වඩා වැඩි මැදිහත් වීමක් වෙනදට කරමින් ඉන්නවා. කවදාවත් නැතුව යාපනයේ තිබුණු මහනුවර තිබුණු කොන්සල් කාර්යාල එක්කම දකුණේ කොන්සල් කාර්යාලයකුත් ඇති වෙනවා. ගාල්ල මාතර හම්බන්තොට මොණරාගල් සඳහා වෙනම විශේෂ නිලධාරියෙක් පත් වෙනවා ඉන්දියානු තානාපති කාර්යාලය. ඒ කියන්නේ අපේ රටේ මට මතක ඇති කාලෙක එහෙම තිබුණේ ඉන්දියානු තානාපතිවරයාගේ භූමිකාව බොහොම පැහැදිලිව පේන්න පටන් ගන්නවා. හරිද? එතනින් එහාට ගිහලා මම දන්නේ නැති මේක ත්‍රිපූර් මහමැතිවරයා ඔබතුමා මේ නොකියා කියන්නේ එතකොට ඉන්දියානු බලපෑම බෝම්බ ප්‍රහාරයට කලින් ඉඳන් සහ මේ දෙපැත්තටම යනවා කියලාද නැත්නම් මේකෙන් පස්සේද මේ වෙන්නේ? මොකද ඉන්දියාව ඔය කියන හැටියට ඉන්දියාව අපිට තොරතුරු දීලා තියෙනවා කියලා කියනවා මේ අහවල් දවස් සිද්ධ වෙයි හෙට දෙයි අරක වෙයි මේක වෙයි ආදි වශයෙන් තොරතුරු දුන්නයි කියලා කියනවා. හරි? ඒ සියල්ලම තියෙද්දිත් නේ ඔය සිද්ධිය වෙන්නේ. දැන් ඔබ ඊට පස්සේ දැන් පෙනෙන තර්කයේ ඉන්දියාව තවත් තමන්ගේ ව්‍යාප්තවාදය ශ්‍රී ලංකාව තුළ ග්‍රහණය කරගන්න කරන තවත් දේවල් කීපයක් ඔබතුමා නම් කරනවා. එතකොට මේ දෙකේ මොකක් හරි සමීකරණයක් තියෙනවද? අපි මේ දෙක කල්පනා කරලා කොහෙන් හරි එකතු කරගන්න ඕනද? මේ තියෙන්නේ 2015න් පස්සේ ආණ්ඩුව තෙල් ටැංකි සංකීර්ණය සම්බන්ධයෙන් දාපු කැබිනට් පත්‍රිකා සහ ඒ අදාළ ඩොකියුමන්ට්ස් ටික. හැබැයි තෙල් ටැංකි සම්බන්ධයෙන් ඉන්දියාව බලාපොරොත්තු වෙන ආකාරයේ එකඟතාවයකට යන්නට ආණ්ඩුවට බැරි වුණා. හරිද? ගම්මන්පිල මහත්මයා බොහොම පැහැදිලිව කියනවා ඔව් අපි යනවා හවුල් ඒකාබද්ධ සමාගමකට. මතකද? ඉන්දියාවට කරගන්න ඕනේ ඕක. ඇයි? නීත්‍යානුකූල නොවන තෙල් ටැංකි ප්‍රමාණයක් ඉන්දියාව ලංකාවේ පරිහරණය කරනවා. ශ්‍රේෂ්ඨාධිකරණය ඉස්සරහා මේක නඩුවක් තියෙනවා අපේ පක්ෂයේ සහ උත්සමිති දාපු. ඉන්දියන් ඔයිල් සමාගම දිගටම කියන්නේ අපිට අයිතිය මේකේ නැහැ කියලා. ඇත්ත. රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ කාලේ දෙවෙනි කිවිසුම අත්සන් කරේ දෙවෙනි කිවිසුම අත්සන් කරේ නැහැ. අවබෝධතා කිවිසුමක් අත්සන් කරා
3 අගෝස්තු මාසයේ අස්තං කරන්න ඕනේ. බදු කිවිසුම අස්තං කරේ නැහැ. ඒ නිසා නීත්‍යානුකූල නොවන ආකාරයකට ඉන්දියානු ආණ්ඩුව තෙල් ටැංකි පරිහරණය කරනවා. දැන් ඕන්ට ඕනේ මොකද්ද? නීත්‍යානුකූලව මේක අයිතිය ගන්න. එහෙනම් හවුල් කිවිසුමකට යන්න ඕන. ඔය හවුලේ ඔය කිව්වට වැඩි අයිතිය තිබෙන ඉන්දියාවට. දැන් මේ වැඩේ කරගෙන යනවනේ. ඒකනේ ගම්මපිල මහත්මයා කියන්නේ. දැන් අර අපිට තේරෙන සිංහලෙන් කිව්වම අපිට අවබෝධ වෙච්ච දෙකත් එතුමා නැහැ කියනවනේ. ඒක එහෙම සිද්ධ වෙනවා. මේ වරාය සම්බන්ධ ප්‍රශ්නය. දැන් වරායට කැබිනට් පත්‍රිකාව දාලා එවෙනේ පෙනේදී අපිද? දැන් වරාය අධිකාරියට දුන්නාම උඩ පයින්ලා වැඩක් නැහැ. ඒ කැබිනට් පත්‍රිකාව නැගෙනහිර පර්යන්තයේ වරාය අධිකාරියට දෙන්න සාකච්ඡා කරන මේ ඉදිරිපත් කරනකොටම ඒ කැබිනට් පත්‍රිකාවේ තියෙනවා බටහිර පර්යන්ත දෙනවා කියලා ඉන්දියාවට. ඒක මේ ප්‍රතිපත්ති ප්‍රකාශෙත් තියෙනවනේ. ඔය ප්‍රතිපත්ති ප්‍රකාශයේ තියෙනවා. වෙන්න පුළුවන් දේ මොකක්ද දන්නවද? සාමාන්‍යයෙන් අපේ ගම්වල කට්ටිය දන්නවා. පුද්ගලික බස් සහ සිටි බස් ආපු ඒ කියන්නේ පුද්ගලික බස් ආපු කාලේ ගමේ ජනතාවට කිව්වේ බස් දෙකම ඇවිල්ලා තරඟකාරීත්වය යටතේ මාර සේවාවක් දෙන්නම් කියලා. අවසානයේ මොකද උනේ? සිටි බස් එක හැමදාම කැඩෙනවා. දුණු කැඩෙනවා. හුලං යනවා. අන්තිම ප්‍රයිවට් බස් එක විතරයි ගමට ආවේ. හරිද? ඌව ගම්වල සිද්ධ වෙන දේවල්. බටහිර පර්යන්තය කියලා කියන්නේ වරාය අධිකාරී සතු වෙන්න ඕන එකක්. මේ අපිට දිනු කරන්න ඕන එක. නැත්තම් මේක ඔතන වරායේ මහා ගැටුමක් ඇති වෙනවා. හැබැයි වරාය පර්යන්ත ක්‍රියාත්මක වීමේ කාර්යක්ෂමතාවය දිහා අරගෙන බලනකොට ලංකාවේ වරාය අධිකාරිය යටතේ ක්‍රියාත්මක වෙනවට වඩා පෞද්ගලිකව කාර්යක්ෂමතාවය ඉතාමත් ඉහළයි. ඔය තර්කය තමයි පුද්ගලීකරණය කරනකොට කියන්නේ. මේ මම කියන්නේ මේක ආර්ථික ලාභය මත පමණක් තීන්දුව කරන්න එපා. දූපතක පොඩින දූපතක වරායන් කියලා කියන්නේ ඒවා ආර්ථික සාධකයෙන් ඔබට ගියපු ආරක්ෂාව සහ රටක ස්වෛරීභාවය සම්බන්ධ ප්‍රශ්නයක්. ඔබතුමා ඔය තර්කේ මතු කරේ නැහැනේ හම්බන්තොට දෙනකොට. ඇයි නැත්තේ? හම්බන්තොට මෙතුමා දැක්කේ නැතුව ඇති. හම්බන්තොටදී උද්ඝෝෂණ දෙකක් සිද්ධ වුණා. එකක් මේගොල්ලෝ කරපු එකක්. අනිත් එක ජනතා විමුක්තිය කරපු එකක්. දැන් ඒක අමතක කළානේ මේ යන්නේ. ඊට පස්සේ හම්බන්තොට විකිණීම සම්බන්ධ ඒ උද්ඝෝෂණයට සාධනීය පිළිතුරක් ලැබුණාද ඔබතුමාලගේ ආණ්ඩුවනේ තිබුණේ දූෂණ විරෝධී කමිටුවේ කාර්යාලය තිබුණේ මේ අනුර කුමාර දිසානායක මහත්මයාගේ දැන් මම කිව්වා එතකොට දූෂණ කමිටුව පැත්තකින් තියලා කතා කරලා හැමතිස්සෙම මේකමයි යන්නේ. දැන් හැමදාම හම්බ වෙන අනුර කුමාර දිසානායක මහත්මයා අගමැතිතුමා හම්බ වෙනෝනේ හැමදාම. එතකොට ඔය ප්‍රශ්න ගැන කතා කරේ නැත්නම් මේ ඔබතුමා කරන්න යන වැරදි මේක වැරදි. උද්ඝෝෂණය කරන්න ඕනේ නෑනේ ඇත්තටම. මම සාධාරණ නැද්ද මේ ප්‍රශ්නේ? මම දැන් කිව්වොත් එහෙම රජයේ වෛද්‍යලතාවන්ගේ සංගමය මේ ආණ්ඩුවේ කොටසක් කියලා ඔබතුමා පිළිගන්නවද? නෑ පිළිගන්නේ නෑ නේද? නෑ. ඒ වගේ තමයි ජීවිපේ ආණ්ඩුව හිටිය නැති එකත්. හරිද? ඒකම තමයි. ඒතකොට මේ කමිටුවේ ඉන්නේ මොකටද? මොකද්ද? දූෂණ මම උත්තර දෙන්න. ඔබතුමා මේ දැන් ඒකට නම් උත්තරේ ඕනේ මං කියන්න. ඒකට උත්තරේ ඕනේ මම කියන්න. සාමාන්‍ය ඔබතුමා මගේ ප්‍රශ්නෙට උත්තර දීලා ඉවරයි. එතකොට මම කියමින් හිටියේ දැන් ඒ කියන්නේ ඉන්දියාවට 2015 දී ඒ අය බලාපොරොත්තු වෙලා සිරිසේන වික්‍රමසිංහ ආණ්ඩුවෙන් කරගන්න බැරි වෙච්ච වැඩ ටිකක් තියෙනවා. ඔබ දන්නවනේ මේ කලාපයේ චීනය සහ දැන් ඉන්දියාව අතර අශෝක ඩයස් මහත්මයා කිව්වා වගේ ඉන්දියාව, ඇමරිකාව, ඕස්ට්‍රේලියාව, ජපානය කොඩ් එක හැදිලා එතන ආසියානු නේටෝ නිර්මාණලා තියෙනවා. මේ පැත්තේ චීනය. මේ බල ගැටුමට අපි මැදිහත් වෙලා ඉන්නේ. 2008 ඉඳන් 15 දක්වා කාලය තුලදී මහින්ද රාජපක්ෂ මහත්මයා මේක චීන ආධිපත්‍යයට විවෘත කළා. වරායේ තිබුණු හොඳම ජැටිය චීනට දුන්නා. කොළඹ වරායේ දකුණු මේ ගොඩබිම් පැත්තේ පෝට් සිටි එක හදන්න දුන්නා. මේ ශංග්‍රිලා හෝටලේ අක්කර 6ක් දුන්නා. මුහුද පැත්තේ පෝට් සිටි හදන්න දුන්නා. අන්න එතකොට තමයි ඉන්දියාවට ඇමරිකාවට උමනාව තිබුණා ඒ චීන ආධිපත්‍යයත් එක්ක සටන් කරන්න වෙන බලයක්. හරි වෙන බලයක්. ඒක පහුගිය මේ රනිල් වික්‍රමසිංහ මෛත්‍රීපාල සිරිසේන ආණ්ඩුවෙන් කරගන්න උත්සාහ කරා. මේ තිබුණේ කැබිනට් පත්‍රිකා. හැබැයි සමහර ඇමතිවරු මම කියන්නේ එතුමාලට ගෞරවයක් සහිතව අර්ජුන අනතුංගගේ ඇමතිවරු සමහර කාරණාවලදී ඒකට එහෙම්මම දායකුනේ නැහැ. ඒකනේ අර්ජුන අයින් කරලා මහින්ද සමරසිංහ දාගෙන අස්සම් කරන්නේ සමහර වරායේ විකිණීමේ ගිවිසු. ඒ වයේදී ඇත්තම් පිළිගන්න හම්බන්තොට වරාය විකුණන එකේදී මීට වඩා ප්‍රබල විරෝධයක් මතු කරලා ඒක ලංකාවට තියාගන්න පුළුවන්කම තිබ්බනම් හොඳයි. හැබැයි වරායේ වෘත්තීය සමිතියට ඒක බැරි වුණා. අපි සටන් කරා මෙතුමන්ලගේ උද්ඝෝෂණ තිබුණා කරගන්න බැරි වුණා. දැන් මේ අමුතු තර්කයක් කියන උමාවය ගැන මම ඇහුවම ඒක න උමාවය මිනිස්සු තමයි මේ බදුල්ලේ අමන්ට් බණ්ඩාරල මිනිස්සු තමයි පාට බැල ඉස්සෙල්ලා උද්ඝෝෂණ පටන් ගත්තේ. එතුමන්ට අපහාස කරන්න එපා. ඒ නිසා මෙන්න මේ එදා කරගන්න බැරි වෙච්ච වැඩ ටික දැන් කරගෙන යනකොට තමයි පිටිගල අපටත් හිතෙන්නේ එහෙමනම් මේක පිටිපස්සේ වෙන මොකක් හරි දෙයක් තිබිය යුතුයයි. ඒ කියන්නේ Tamanට ඕමනා තාලෙට වැඩ ටික සිද්ධ වෙන්න පුළුවන් විදිහේ දේශපාලන නිසාක් ඇවිල්ලා තිබෙනවා නම්
එතකොට මේවත් එක්ක සම්බන්ධයක් තිබෙනවාද? අන්න එතකොට අපිට මතක් වෙනවා 2018 සැප්තැම්බර් මාසයේදී යම් ඝාතන කුමන්ත්‍රණයක් පිළිබඳව රටේ කතා බහ වුණාය. ඒකට අදාළ පුද්ගල ලංකාවට ආවයි කියලා දේවල් එන්න පටන් අරගෙන තියෙනවා. ඔබට තියෙන මේ අනුමාන ටිකක්. දේශපාලන අනුමාන. ඔව්. දැන් මෙහෙම ගන්නකො. දැන් ඔබතුමා කියනවා මේ ඉන්දියාවට ඕන දේ මේ වික්‍රමසිංහ සිරිසේන හවුලෙන් කරගන්න බෑ කියලා හේතු ගන්නවත් එක්කම ඒගොල්ලොත් දැන් මම හිතන්නේ ඔබ ඒක කියන්නේ. ඒ කියන්නේ ඒක හින්දා ඒගොල්ලන්ට මේ රෙජිම් චේන්ජ් එකක් ඕන වුණා. ඒක නිසා පාස්කු ප්‍රහාරය සිද්ධ කරා. ඒකද? එහෙම පිටිකල ඒක කියන්නේ නෑ මම කියන්නේ මට වඩා ඕක මම උපුටා දක්වන්නම්කෝ. නෑ මම කියන්නේ මෙහෙමනේ. මේ වගේ වැඩසටහනක ඇවිල්ලා මෙතුමල්ලගේ ආණ්ඩුවේ දැන් මන්ත්‍රී හිටපු රාජ්‍ය අමාත්‍ය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලොකු ඉතිහාසයක් තිබෙන ඩිලාන් පෙරේරා කියනවා 2019 ආරයිට් හිටපු රාජ්‍ය අමාත්‍ය 2019 රාජපක්ෂවරු බලයට පත් කිරීම පිටිපස්සේ ඉන්දියාව ඉන්නවා පාස්කු ප්‍රහාරය පිටිපස්සේ ඍජු හොවක්රෝ ඉන්නවා කියලා. මම හිතන්නේ මම කියන දෙයක් නෑ. එතුමල්ලා තාම උත්තරයක් දීලත් නෑ. තමන්ගේ മന്ത്രിවරයෙක් හිටපු ඇමතිවරයෙක් එහෙම කිව්වා නෑ නෑ අපි ඒක පිළිගන්නේ නෑ කියලා. ඉතින් ඒක නොපිළිගන්න තාක්කල් මෙතුමල්ලා මැදිහත් වෙලා ඒ ප්‍රකාශය වළංගුයි. ඉතින් ඒවට අපිටත් එතනින් හරිය කියන දේවල් තියෙනවා. දැන් ඔබලා මේ නිගමනයට හෝ අනුමානයට එන්නේ ඩිලාන් පෙරේරා හිටපු රාජ්‍ය ඇමතිතුමා මේ කතාව කියන්න ඉස්සෙල්ලද කලින්ද? පස්සේ කලින්. හරි. එතකොට දැන් ඔබතුමාලට තිබුණා. ඒක දැන් කොමිෂන් එක දාලා මේ කොමිෂන් එක යනකොට ඔය අනුමානය ඇවිල්ලා තිබුණාද? කොයි කොමිෂන් එකද? දැන් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කොමිෂන් එකක් දානවනේ. පාර්ලිමේන්තුවේද? නෑ මං අහන්නේ එළියේ. ජනාධිපති කොමිෂන් එකක් දානවනේ. දානකොට දැන් ඔබතුමාලට එන පක්ෂයක් විදියට ඔබතුමාට පුද්ගලිකව නිකන් දැනිලා හැංගිලා තිබුණාද මේ පාස්කු ප්‍රහාරය සැලසුම් කරපු එකක් මේ රෙජිම් චේන්ජ් එකකට කියලා? මම හිතන්නේ ඕකේ වඩා සාධාරණයි පාස්කු කොමිසම ඇතුලේ අපේ ප්‍රශ්න කිරීම ටිකක් සියුම්ව බැලුවොත්. සමහර සිදුවීම් ඒ මොහොතේදීම පේන්නේ නැහැ. හැබැයි සිදුවීම් පෙළ ගැහිලා ඒ අතර අන්තර් සම්බන්ධයක් සහිතව තියෙනකොට තමයි පේන්නේ. දැන් සාරගේ ප්‍රශ්නය වගේ එකක්. අපි ඒ කාලේ දැන හිටියේ නැහැ. සාරා ඉන්නවද නැද්ද කියලා අපි දන්නේ පස්සේ. හරිද? එතකොට එවැනි දේවල් සිදු වෙලා මේ සියලු දේශපාලන කැළඹීම් පිළිබඳව යම් ටිකක් ගැඹුරින් බලනකොට තමයි මේ යම් දේවල් ටිකක් එකතු කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් රයිට්. අපි අනුමානයක් හරි. මම රහස් පරීක්ෂකෙක් නෙවෙයි. හැබැයි මම හිතනවා මේ රටේ බුද්ධ්‍යංශ වලට අයිතියක් සහ වගකීමක් තිබෙනවා. ඇත්තට මේක පිටවසින්න කවුද කියලා කියන්නේ කවදා හරි කවුරු හරි ඔප්පු කළොත් එහෙම නෑ මේ මම කියපු එක නෙමෙයි ඊට වඩා වෙන කණ්ඩායමක් තමයි මේක පිටවසිට කියලා ඒක මම බාර ගන්න ලෑස්ති. තර්කානුකූලව ඔප්පු කරොත්. හැබැයි මම හිතනවා ඒ ඔප්පු කරන තාක්කල් මගේ අනුමානය වළංගුයි. වෛද්‍ය ගලපත්ති මන්ත්‍රීතුමාගෙන් මම මේ ප්‍රශ්නය අහන්නේ අපි දැන් මේ පාස්කු කොමිෂන් එකේම පොඩ්ඩක් හිර වෙලා හිටියා. දැන් මේ ඊයේ රැස් වෙච්ච කැබිනට් එක මේ කැබිනට් මණ්ඩලයේ තීරණය කරන සහල් මාෆියාවට මුහුණ දෙන්න තීරණය කළා තියෙනවා. දැන් මේ ආණ්ඩුව සහතික මිලක් දාලා තියෙනවා. ඇයි සහතික මිල අපි ඊවලට දැම්මේ? දැන් සහතික මිල දාන්න හේතුව තමයි පාරිභෝගිකයා සහ ගොවියා ආරක්ෂා කරගැනීමේ ප්‍රතිපත්ති අපි ඉන්නවා. ගොවියන් අපිට පහුගිය කාලේ ගොවියන්ට සලකපු විදිහත් එක්ක අපි දැන් ගොවියා ආර්ථික උඩට ගන්නත් සහ ගොවිතැන් කිරීම තරුණ පරම්පරාවට ආසාවක් ඇති වෙන දේ කරන්නත් තමයි අපේ ප්‍රධාන අරමුණ සහ වගකීම. නිසා ඒක නිසා තමයි සහල් වලට සහතික මිලක් දැම්මේ. මතන ඊයේ හරි ප්‍රකාශය කරා මහින්දානන්ද අලුත්ගමගේ ඇමතුමා අපි පොහොර සහනාධාරය දෙනවනම් හෙක්ටයාරයකට වැඩි ගුම්රක් තියෙන එක්කෙනෙකුට කිලෝ 1000ක් ආණ්ඩුවට ලබා දිය යුතුයි. ඒක තෙතමනේ සහිත සහ රහිත විදියට මිල ගණන් දෙකක් නාඩු වලට දීලා තියෙනවා සම්බ වලටත් දීලා තියෙනවා. හැබැයි එහෙම මිලක් නොදැම්මනම් සමහරක් වෙලාවට ඔය සහල් මාෆියාවේ ඉන්න කියන ආකාරයේ 4 දෙනෙක් දන්න විදියට එතුමා කියන විදියට 4 දෙනෙක් ඉන්නවා. නමුත් ඒ 4 දෙනාට මිල අඩු කිරීමේ ප්‍රවණතාවයක් තියෙන්න පුළුවන්. ඔය මිල හරියට නොදැම්මොත්. ඒ නිසා තමයි අතරම මේ පාලන මිල දාලා තියෙන්නේ. මන්ත්‍රීතුමා ඔය මාෆියාවේ ඉන්න 4 දෙනා හාල් ගන්න එක නැවැත්තුවොත් ආණ්ඩුවට පුළුවන් ද ඔක්කොම හාල් ටික ගන්න? ප්‍රශ්නේ වැදගත්. මේ රටේ සුළු හා මධ්‍ය පරිමාණ වීමෝල් හිමියන් කියන කතාව තමයි ආණ්ඩුව වී අනිවාර්යෙන් මිලට ගත යුතුයි. 60% ගන්නේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්. නමුත් අපිට
ඔවුන් හරියට මොනිටර් කරගන්නත් බැරි වෙලා තියෙනවා පහුගිය කාලේ තියෙන තත්ත්වයත් එක්ක. ඔවුන්ට කොච්චර වී ස්ටොක්ස් තියෙනවද? කොච්චර මේ ලෝන් වලින් තියෙනවද? සමහර අය සමාවෙන්න ජනාධිපතිතුමා එක සාකච්ඡාවකදී හමුදා නිලධාරියෙක් කියනවා අපේ කාව සියලුම ස්ටැටිස්ටික්ස් තියෙනවා අපි ඔක්කොම බලලා තියෙන්නේ කියලා. ඒ එතුමාගෙන් ඔබට තොරතුරු ඉල්ල ගන්න පුළුවන්. නෑ මම නම් විශ්වාස කරන්නේ ඒ තොරතුරු ටික තිබුණේ නෑ. ඒ කියන්නේ හමුදා නිලධාරියා බොරු කරා කියලාද ඔබතුමා කියන්නේ? නෑ බොරු කරන්නේ මම එහෙම කියන්නේ නෑ. නමුත් තොරතුරු ටික හරියට තිබුණා නම් අපිට සහල් මේ කියන්නේ වී කොච්චර ස්ටොක්ස් තියෙනවද කියලා අපිට ඒක මේ කරගන්න පුළුවන්. ඔබතුමා බරපතල ප්‍රකාශයක් කරන්නේ හමුදා නිලධාරියෙක් මගේ කිසිම අගෞරවයක් නැහැ හමුදා නිලධාරියෙක් කියන්නේ බා මේ රජයේ නිලධාරියෙක් කියලා කිව්වම හරිනේ. හමුදා නිලධාරියෙක්. මම ආසයි ඔබතුමත් එක්ක ජාතික තලයේ ප්‍රශ්න සාකච්ඡා කරනවට වඩා ප්‍රාදේශීය තලයේ ප්‍රශ්නයක් කතා කරන්න ඔබට සමීපින්ද එකක් ඔබ වෘත්තීය හොඳ උගත් වෛද්‍යවරයෙක්. ඒ නිසා ඔබට ඒක ඉතාම සමීපයි. උපුල් මහත්තයා මේ අර වල්සපුගල ජනතා ප්‍රශ්නය රටට ප්‍රශ්නයක් නොවුනට මහ ජනතාවට ප්‍රශ්නයක් නේ. දැන් දවස් කීයක් වෙනවද මේ ජීවිත පරදුර තියලා මොවුන් කෙටි ප්‍රශ්න කොපමණ කාලයක් වෙනවද මේ මාරාන්තික ප්‍රවාසයට ඇවිල්ලා නෑ මගේ අවස්ථාව දෙන්න. අපි එන්නේ අන්තිම මිනිත්තු 10ට. මීට මාසෙකමාරකට කලින් ඔය සියලු පාර්ශ්ව කැඳවලා මට එතන නෙමෙයි අවශ්‍ය. කොපමණ දින ගණනක් ඔවුන් උපවාස කරනවද ජීවිත පරදුර දවස් 32ක් මං හිතන්නේ කියන්නේ ඔබ හම්බන්තොට පාර්ලිමේන්තුව දවස් 32ක් වගේ. දවස් 32ක්. මේ මිනිස්සුන්ගේ ප්‍රශ්නෙට මේ ආණ්ඩුවට වගේ වගක් නැද්ද? නෑ. එහෙනම් ඔබ ඉන්න ඕනේ අද මේ වේදිකාවේ නෙමෙයි වල්සපුගල ජනතාවත් එක්ක නෙවෙයිද? නෑ මම ඔබලට ඡන්දෙ දුන්නු නියෝජිතයෝ නෙවෙයිද එතන ඉන්නේ? ඇයි ගලපත් සරල උත්තර දෙන්න බෑ මම චුට්ටක් විලාව අරගෙන මම කියන්න. මට වල්සපුගලට විතරක් මේ ප්‍රශ්න සීමා කරා. මීට මාසෙකමාරකට කලින් මම ওই සියලු පාර්ශ්ව කැඳවලා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරයා විදියට මම කිව්වා එයාලට පැහැදිලිවම මේක නිකන් ඉක්මනට අර ගහෙන් ගෙඩියෙන් වගේ මේක ගැසට් කරන්න බෑ. මේක අවුරුදු 10ක් පහුවෙච්ච එකක්. ඒ නිසා මේක හරියට අධ්‍යයනය කරලා මේක අධ්‍යයනය කරලා තිනවා 2020 10යි 16 වෙනිදා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය දීලා තිනවා මේක මේ අධ්‍යයනය කළ වාර්තාවක් ඉදිරිපත් කරන්න කියලා. ඒ ක්‍රියාවලිය හරියට ගිහලා තියෙනවා. 1/4 වෙනිදා ඒ කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවට යවලා තියෙනවා. මං කිව්වා මේක හැදෙන්න අඩුම ගානේ මාසකමාරක් දෙකක් යනවා. ඒ නිසා මේ උද්ඝෝෂණයට යන්න එපා. මේක අපි ඉන්නවා. මේ කවුද මේ උද්ඝෝෂණ පිටුපස්සේ ඉන්නේ? ගොවි ජනතාව. නෑ එතුමල්ලට සමහරක් වෙලා සැකයක් හිතන්නේ නැති අවුරුදු 10ක් හැදිච්ච නැති එක මේ ඩොක්ටර් කිව්වට මේක හැදෙන්නේ නැති. මේ ඩොක්ටර් නායකත්වය ගන්නකො එතන. නායකත්වය ගන්න නිසා තමයි අපේ වාරි මාර්ගය ප්‍රශ්නේ අවුරුදු 10ක් තිබ්බයි කියලා කියන්නේ 2010 ඉඳන් 2015 වෙනකන් තිබිලා තියෙනවා. ඔබේ ජනාධිපතිතුමා සමාන මට පොඩ්ඩක් ජනාධිපතිතුමානේ. ඔව් ඒ කියන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයාට අවුරුදු 5 තිස්සේ කරගන්න බැරි එකද ඒක? ඒ යෝජනා වුණේ අතරම කියන අර අපේ ඩොක්ටර් පෘථිවිරාජ් තමයි ඔක යෝජනා කරේ. එතකොට 2009 තමයි ඔක මේ 2011 තමයි හරි යෝජනා වෙන්නේ 2012 තමයි ඔක පටන් ගන්නේ. අර මේකේ කෙටුම්පත් කරන්නේ යම් කිසි අඩුපාඩුවක් වුණා පහුගිය අවුරුදු 4මාර මේක තව උග්‍ර කරා. වෛද්‍යතුමනි ඔබ වෘත්තිකයෙක්නේ. රැවුලයක් හැදයි දෙකම බේර ගන්න ටිකක් අමාරුයි. දෙකෙන් එකයි බේර ගන්න වෙන්නේ. කරුණාකරලා ඔබ ආයෙත් හම්බන්තොට යන්න ඕනේ. මම මේ රටේ සජීව වැඩසටහනේදී මේ ප්‍රශ්නේ අහන්නේ බොහොම අභියෝගාත්මකව. ඇයි මේ වල්සපුගල මිනිස්සු දින 30ක් මාරාන්තික ප්‍රවාස වෙලා ඉන්නේ? ඔබට ජනාධිපති හම්බෙලා මේ ප්‍රශ්න විසඳ ගන්න බැරි. මම අහන්නේ ජනාධිපතිතුමා කියනවා රජයේ නිලධාරීන්ට ගම සමග පිළිසඳරක් වැඩසටහනදී මමයි කියන්නේ ගිහිලා ක්‍රියාත්මක කරන්න. නෑ සමාන කොටවල. මේ රටේ විධායක ජනාධිපති කරෙක් ඉන්නේ. අත අසීමිත බලතල තියෙන. අපි ජනාධිපතිතුමාට ගරු කරනවා. ඇයි මේ අහිංසක මිනිස්සුන්ගේ ප්‍රශ්නට සංවේදී වෙන්නේ නැත්තේ? සංවේදී උපරිමයටම වෙලා තියෙන අපේ ආණ්ඩුව. කෙනෙක් මැරෙනකන්ද බලන් ඉන්නේ. නෑ. මැරෙනකන් නෙවෙයි අපි කිව්වනේ පැහැදිලිව මාසෙකමාරක් විතර යනවා මේක විසඳන්න. දැන් ඔන්න ඊයේ කැබිනට් මණ්ඩලය ඉදිරිපත් කරා. දැන් ඔබතුමා ගැසට් කරන්න විතරයි තියෙන්නේ. ඉතා සරලයි. දැන් ගැසට් කරන්න විතරයි තියෙන්නේ. අපි මේ උද්ඝෝෂණයට යන්න එපයි කියලා කිව්වා. හැබැයි එතුමන්ලට ඔබ කියන මේක පිටස්සේ වෙන දේශපාලන හස්ත තිබෙනවද? නෑ එතන දේශපාලන හස්තයක් නෑ. මම විශ්වාස කරන්නේ අපිට ඡන්ද දීපු අය තමයි එතන ඉන්නේ. දැන් ඔබතුමාගේ දේශපාලන හස්තයක් තියෙනවා කියලා මම විශ්වාස කරන්නේ නැහැ එතන. ගලපති මන්ත්‍රුවා දැන් ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේම තියෙනවා ඔබ ඉල්ලන රට නම් වූ ප්‍රතිපත්තිය මේ සම්පාදනය කරන ලබන්නේ රටේ ගම් 25000ක් තිස්සේ පවත්වනු ලැබූ ගම සමග පිළිසඳරක් වැඩසටහන් වලින් ලබාගත් ජනතාවගේ අදහස් වලින් ප්‍රශ්න ආදිය දැනගෙන කියලා. එතකොට මේ වල්සපුගල ප්‍රශ්නේ ඔබ විසින් ජනාධිපතිවරයාට sannivedanaya කළ යුතු නෑ. ඔහු already දන්නවා මේක. ඔව්. දැන් මේ ගම් 25000කටත් ඇවිදලත් නිවාස විදුලිය ජලය මාර්ග ආදී ප්‍රශ්න ඔක්කොම දන්නවා නම් ඇයි ජනාධිපතිතුමා ආයෙ පාරක් මේ ගමින් ගමට යන්නේ? මොකද ඒ අවස්ථාවේදී ඉල්ලන ප්‍රශ්න වලට ප්‍රතිචාර හැටියට කරන්නේ මිනිස්සු පරිසරය විනාශ කරන එක. ඊටාම කනගාටුයි මේ ආණ්ඩුවේ අතිශයම කනගාටු වෙන කාරණේ තමයි පරිසරයට මේ තරම් කෙටි කාලයකදී වැඩිම විනයක් කරපු කිසිම ආණ්ඩුවක් මගේ මතකේ නැහැ.
තමුන්නාන්සලා පිළිගන්නේ නැති වෙන नाना ආකාර කතා කියන්න පුළුවන්. නමුත් මම පරිසරයට ගොඩක් ආදරය කරන කෙනෙක්. මගේ ජීවිතේට මෙච්චර පරිසරයට හානි කරපු ආණ්ඩුවක් නම් මම දැකලා. චාමික ආණ්ඩුවක් මේ ප්‍රශ්නේ අහන්න මේ ඔය කාරණේ සම්පූර්ණ වැරදි. ඔය කාරණේ ආණ්ඩුවට ඇයි ආණ්ඩුවට ඇඟිල්ල දික් කරන්නේ? ආණ්ඩුව තමයි මේ කැලෑ විනාශ කරන්නේ. ඒක නිසාද ජනාධිපතිතුමා ඒ සම්බන්ධව විශේෂ පොලිස් මේකක් හදලා තියෙනවා. යුනිට් එකක්. ඒ යුනිට් එකට අංකයකුත් දීලා දෙනවා 1997 මං හිතන්නේ. ඕන කැලයක් ගහක් කපනකොට අනවසරේ ඒක දැනුවත් කරන්න කියලා. ඒක නිසා අපි තරම් පරිසරයට ආදරය කරන ආණ්ඩුවක් ස්තුතියි ඉතිහාසයේ දැකලා නැතුව ඇති. මගේ තව ප්‍රශ්න අපේ සමාන අපේ වැඩ පිළිවෙල යනවා කීපයක්. හොඳයි හේෂා මහත්මයා ඔබතුමාලගේ විපක්ෂය කොයිද මේ දවස්වල ඉන්නේ අලි බලනවද එහෙම නැත්නම් කැලේද එහෙම නැත්නම් ගෙවල් වලද කොරෝනාවට බයෙන් මේ ආණ්ඩුවේම ඇතුලේ සංවිධාන ස්වාමින් වහන්සේලා සහ උන්ගේ විවිධ සිවිල් සංවිධාන අරගල කරද්දී මේ ආණ්ඩුවට විරුද්ධව විපක්ෂය නිදිනේ නෑ රොෂාන් මං හිතන්නේ විපක්ෂයක් විදියට මේ රටේ ආණ්ඩුවත් එක්ක ඩීල් එකක් නොදාගෙන යන ස්වාධීන විපක්ෂයක් විදියට ක්‍රියාත්මක කරනවා මං හිතන්නේ අපේ විපක්ෂය විතරයි. අපි අද මේ මොහොත වෙනකොට ඔබ මතු කරපු කාරණා එක්ක මේ වල්සපුගල සිද්ධිය මටත් හරි ආසන්නයේ තියෙන සිද්ධියක්. මෙතුමා මේ කියන කතාව නෙමෙයි ඒකේ තියෙන්නේ. මෙතුමා මේ මගේ ප්‍රශ්න වෙන්නකෝ. විපක්ෂයේ කාර්යභාරය මේ වෙලාවේ රටේ පොදු ප්‍රශ්න වලද කරනවද? නැගණිර ජාතිය වෙලාවේ විපක්ෂය කොතනද හිටියේ? අනිවාර්යයෙන්ම සීනි මංකොල්ලේ ගැන. එතකොට පොල් තෙල් මංකොල්ලේ ගැන. මේ කරුණු කාරණා ගැන මේ වගේ අපි අද මාතෘකාව රටේ දේශපාලන තත්ත්වය ඔබ දකින්නදී ඔබ මාධ්‍යත් සමහර වෙලාවට අපිට මාධ්‍යාවරණ ලබා දුන්නා. අපි මේ වෙනුවෙන් මොනටත් වැඩිය පාරට බැලක් කතා කරා. හැබැයි මෙහෙමයි ප්‍රමාණවත් කියලා ඔබ හිතනවා. මම හිතන්නේ මෙහෙම විපක්ෂයක් විදිහට අපි ගෙනියන මේ මර්ධනකාරී වැඩපිළිවෙලක් යටතේ අපි ගෙනියන ප්‍රමාණාත්මක කියලා මම විශ්වාස කරනවා. මොකද හේතුව මොකද්ද මර්ධනයේ විපක්ෂයට ඔබ දන්න ඕනේ මේ වෙනකොට මේ රටේ මාධ්‍ය හැසිරවීම අපි බලා ගන්න මාධ්‍ය හැසිරවීම මාධ්‍ය හරහා කරන මර්ධනය තමයි ලොකු මර්ධනය. අපිට මර්ධනයක් නෑ ඒක හරි. මම හිතනවා මේ රටේ සැබෑවට ජනතාවට යමක් දැක් ගන්න පුළුවන් වෙන්නේ සිරිස විතරයි. අපි සමහරලාට එළිය ගිහිල්ලා කියන කාරණාවේ අර මෙතුමා කියපු එඩිට් එක එතන තමයි වදින්නේ. ඉතින් ඒ හින්දා විපක්ෂයේ කාර්යභාරය මට කියන්නකෝ සීනි වංචාව ගැන මේ රටේ මාධ්‍ය කීයක් කතා කරාද? සීනි වංචාව ගැන මේ රටේ මාධ්‍ය කීයක් කතා කරාද? ඒ කියන්නේ අපිද විපක්ෂ නියෝජනය කරන්නේ මේ රටේ නෑ. ඔබතුමාලා මම හිතන මැද තැනක ඉඳගෙන මේකට සාධාරණයක් ඉටු කරනවා. මම කැමති නෑ පෞද්ගලික මාධ්‍ය වලට ඇඟිල්ල දික් කරන්න. නමුත් මම හිතනවා ආණ්ඩුවේ හයි අරගෙන ආණ්ඩුවේ අවශ්‍ය විදිහට මාධ්‍ය මර්ධන අර මීට පෙර ආණ්ඩුවේ මර්වින් සිල්වා මහත්තයා කරපු දේ මේ ලොකු කට්ටිය මතට අරගෙන කරගෙන යනවා. ඒ නිසා විපක්ෂේ කාර්යභාරය නොවනවා වගේ පේන්නේ ඔබ කොපමණ උත්සාහ කරත් මේක මැද දැනකට ගන්න අපි හිතනවා දැන් මේ වල්සපුකල සිද්ධිය අපි ගිහලා මේකට මැදිහත් වුණා. මේ කිව්වට මෙතුමාට පලාතවත් යන්න බෑ. මෙතුමාට මේ පැත්තේ ගහලෙලවන මේ ඒ ජනතාවට බොරු කියලා අවස්ථාව ලැබෙනවා. මම එතෙන්ද ගියා රවට්ටල රෝෂාන් අන්තිමේදී ඔය සූර්යාව ප්‍රධාන මාර්ගයේ මෙතුමාලා හදලි ඉවර වෙලා 7-5ක් ගෙවල තිබුණා ජනතාවට වන්දි. පහුගිය ආණ්ඩුවේ අපි ගිහලා වන්දි ගෙව මිනිස්සු ඕ වගේම දවස් ගාණක් බුදියගෙන හිටියා පාරයින්. දැන් මේ මෙතුමා කියනවා කැබිනට් එකට තමයි චමල් රාජපක්ෂ මහත්තයා කිව්වේ දින 30ක් ඇතුළත උත්තරයක් දෙනවා කියලා. කොහොමද උත්තරයක් නැහැ. කැබිනට් මණ්ඩලයට දැම්මා. මගේ කැබිනට් මණ්ඩලයට දැම්මා. නෑනේ. ඒ හින්දා අපි කියනවා මේ වෙලාවේ විපක්ෂය සද්ද නැතු ඉන්නව නෙමෙයි. ජනතා විමුක්ති පෙරමුණගේ ප්‍රබල හඬක් නගන්න නැත්තේ. ඒ අවශ්‍ය වෙලාවට හඬ නගිනවා. මේ වෙනකොට දැන් මේ මෙතුමල්ලා නෑ කියලා කියයි. මෙතුමා කියපු කාරණාවට මම 100,000ක් එක වෙනවා. මේ රටේ ගස් කොළන් ටිකවට මෙතුමා කියනවා මේ ගස් ආරක්ෂා කරනවා කියලා. ගස් කොළන් ටික කපන්නේ කවුද? ඇමතිවරු. අර මේ රාජ්‍ය ඇමතිවරයා පුත්තලම කියන්නේ මේ ගස් කපන්න නැතුව මේක කරන්න බෑ. අපි දැක්කේ රාජ්‍ය ඇමතිතුමා කියනවා මේ ඔක්සිජන් කන්නද බොන්නද කියලා මේ වේදිකාවෙම ඒ ඇමතිවරයා ඇවිල්ලා කියනවා. ඉතින් එහෙම මානසිකත්වයක් තියෙන කණ්ඩායමක් තමයි හිතෙන විදියට මේ දේ කරගෙන යනවා. ඉඩම් ඇමතිතුමා ගිහිල්ලා වෙනම මංකොල්ලක ක්‍රියාත්මක වෙන වෙලාවක මෙතුමල්ලට කරන්න දෙයක් නැහැ. මෙතුමල්ලා කියන දේවල් අහන්නේ මම දැක්ක අර කියනවා වගේ කවි කියන කණ්ඩායමේ තමයි මෙතුමල්ලාත් ඉන්නේ. ඔබලා තාම කොරෝනා ඉන්ජෙක්ෂන් එක රටට හරි විදියට ගහනවද කියලාවත් රටට පෙන්නලා දුන්නේ නැහැ. ඇයි මේව කරලා දෙන්නේ නැත්තේ? එක එක පළාත් වලට එක එක විදිහට බලන්නකො එංගලන්තේ උත්තරයක් ආවේ නැහැ. නෑ සිංගප්පූරුව පැත්තේ ඕස්ට්‍රේලියාව පැත්තේ කොරියාව පැත්තේ ඒවා දුන්න හැටි බලන්නකො. ආණ්ඩුව ඒගොල්ලන්ගේ ආණ්ඩුව කරයි.
අපි ආසයි විපක්ෂය අපිට පෙන්නලා දෙනවා නම් මෙහෙම කරන්නකෝ කියලා. ඇයි ඒව නිහඬ වෙලා ඉන්නේ? නෑ අපි පාර්ලිමේන්තුව තුලදී කරන්න ඕන ටික උපරිම කරනවා රොෂාන්. හරිද? මේ වෙනකොට මේ වෙනකොට ඉන්ජෙක්ෂන් එක ගැන මං හිතන්නේ කතා කරන පිළිකුල් සාගතයි. ඔබතුමා ගත්ත ඉන්ජෙක්ෂන් මම ප්‍රතික්ෂේප කරලා තියෙනවා. මම මේ රටේ අන්තිම පුරවැසියට දෙනකම් මම ඕක ගන්න කියන කාරණා මම ප්‍රකාශයක් කරා. ලංකාවේ සියලුම මාධ්‍යවල ඒක ගියා. මම ඒක කියන හේතුවක් තියෙනවා. මේ රටේ පාර්ලිමේන්තු වරප්‍රසාද වලට යට වෙලා මේ රටේ අහිංසක මිනිස්සුන්ට මෙතුමා කිව්වා වගේ අවුරුදු 60ට වැඩි මේ වෙනකොට ගොදුරු වෙලා වැඩි ප්‍රමාණයක් ගොදුරු වෙලා තියෙන ජනතාව ආරක්ෂා කරන්න ප්‍රමුඛතා ලයිස්තු හදලා මන්ත්‍රීවරුන්ට ඉස්සෙල්ලම ගිහිල්ලා අර චන්න ජයසුමන මහත්තයා දිව දෙපැත්තට තුන් පැත්තට නවනවකුව මේ මන්ත්‍රීවරුන්ට මේක ඉස්සෙල්ලා දෙන්න ඕන කියලා දැන් මන්ත්‍රීවරු පොලිමේ ගහගෙන තියෙනවා. දැන් ඒක සාධාරණීකරණය කරනවා. මන්ත්‍රීවරුගේ නෝනාවරු ගහගෙන තියෙනවා. මම බය නැතුව කියනවා. මන්ත්‍රීවරුගේ පවුල් වල අය ගහගෙන. ඉතින් ඒක හින්දා ආපහු මෙතන රොෂාන් ආයි කතා කරන්න දෙයක් නැහැ. මේ සාධාරණ මේක අපිට කියන්න තියෙන්නේ අර සමුද්දි සහනාධාරය දෙනකොට පහුගිය කාලේ දේශපාලන පාට බැලුවා වගේ සමුදිනෝන මහත්තයාගේ චිට් එකේ නම දාගෙන වගේ දැන් කොරෝනා එන්නද දෙන්නේ තමන්ගේ පාර්ශවයට විතරයි. ඒ නිසා අපි කියන මේ රටේ ජනතාව පව් අප්පා. මේ රටේ ජනතාව 69 ලක්ෂයක් මේ වෛද්‍යවරු විදියට මේ විලිලැජ්ජ නැති වැඩේ. දැන් මේ වැඩේ තියෙන රොෂාන් මේ ඉන්ජෙක්ෂන් විදගෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු නිතා කැත විදිය නිර්ලජ්ජිත විදියට ඒක සාධාරණීකරණය කරනවා. අපි ජනතාව අතර ඉන්නේ. අපි වට මං අහන මේ මන්ත්‍රීතුමා මොකද්ද කරන්න වැඩේ? සමගි ජන බලවේගයේ කට්ටිය විද්දේ නැද්ද? සමගි ජන බලවේගයේ කීප දෙනෙක් විද්දා. මම කියනවා එතුමන්ලාත් විපක්ෂයේ කාර්යභාරය ඉටු කරන්න උවමනා නම් ඒක නොවිද ගන්න යුතුයි කියලා මම ගෲප් එකේ කිව්වා. ඉතින් ඒක තමන්ගේ කැමැත්ත. හැබැයි අපි විශ්වාස කරනවා මේ රටේ පුරවැසියන්ට තියෙන අවස්ථාවක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ටික පැනලා ගත්තා. මේවා ජනතාව ඉදිරියේදී ලබා දෙන්න ඕන අවස්ථාවේදී ඒ තීන්දුව ලබා දෙයි. කොවිඩ් ඉන්ජෙක්ෂන් ගැන කතා කරච්ච නිසා අද කැබිනට් ප්‍රකාශන දැනුම් දීමේ තිබුණ එක කාරණා මට මේ ගලපති මන්ත්‍රීතුමාගෙන් අහන්න ඕන. ඔබතුමා වෛද්‍යවරයෙක් හින්දා මට මේකට මේ රජයේ දේශපාලනඥයෙක් නිසා උත්තරයක් දෙන්න. මේකේ මේ මිල ගණන් දාලා තියෙනවා ඉන්දියාවේ සෙරම් ආයතනයෙන් ගන්න ඉන්ජෙක්ෂන් මිලියන 10ට ඩොලර් මිලියන 52.5 5.5 තමයි එක ඉන්ජෙක්ෂන් එකක හරි. ඒත් එකම යටින් තියෙනවා බ්‍රිතාන්‍යයේ මේ මද කම්පැනි එක ඇස්ට්‍රාසෙනකා මද කම්පැනියෙන් ගන්න ඉන්ජෙක්ෂන් මිලියන 3.5ක් ගන්නවා කියලා. ඒකට ගණන් දාලා නැහැ අයියේ. නෑ ඒකේ මම හිතන්නේ මේ රට එක අර ඉන්දියාවේ ආය මම හිතන්නේ ගණන් දාන්නගේ ඒ ගානත් එක්කම ටැලි කරන්න තමයි ඒක කරන්නේ නැත්නම් මම හිතන්නේ ගාන නෑ 5.25 මිලියන 10 වෙනම තියෙනවා. මෙහෙමයි අපි දැන් ඊයේ ඔකට පැහැදිලි ප්‍රකාශ කරා එමෙතුමා. මොකද අනුමත වෙලාවේ අර මිලියන 10ට අනුමත වෙලා ඊයේ ලියුම ආවා. ඒ ලියුම තමයි ඔය ගාන තියෙන්නේ. ගානත් එක්ක අනුමත වෙලා මම හිතන්නේ අරකට තාම මේ බ්‍රිතාන්‍ය ඇස්ට්‍රාසෙනිකා ආයතනයේ ඒ අනුමත වෙලා ආවෙ නැතුව ඇති. ඒක නිසා තමයි ගාන දාලා නැත්තේ. ඔව්. හොඳයි. අපි සටනේ අවසන් විරාමය ලබා ගන්නවා. අපි සටනේ අවසන් වටේට ඇවිල්ලා ඉන්නේ ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් දේශපාලනිකව ඉතා වැදගත් කරුණු කාරණා ගණනාවක් සාකච්ඡා කළා කියලා විශ්වාස කරනවා. මට පොඩි කාරණයක් මේ සංඝාචාව අතරේ මතුවුණු එකක් ඉවර කරගන්න තියෙනවා. සරල ප්‍රශ්නයක් වෛද්‍ය නලින්ද ජයතිස්සගෙන් COVID-19 සඳහා මුදල් ආධාර බෙදුවන්නේ පහුගිය මාර්තු මාසේ වගේ 2020 ඒ සඳහා මූල්‍ය ප්‍රතිපාදන ලබා ගත්තේ කොහෙන්ද? මට හරියටම නිශ්චිතවම මේ අහවල් තැනින් කියලා කියන්න බෑ. මේ රටේ සමෘද්ධිලාභීන් තැන්පත් කරලා තියෙන සමෘද්ධි බැංකුවල තැන්පත් කරපු ස්ථිර තැන්පත් සියලුම මුදල් ටික බත්තර මුල්ල සමුද්‍රය අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ නමින් තියෙන ගිණුමේ FD ටික නැත්නම් ස්ථිර තැන්පතු සියලු මුදල් ටික අරගෙන තමයි තැන්පත් කරලා අද වෙනකන් මේ මුදල් පියවල නැහැ සත පහක්. ස්තුතියි. මගේ ප්‍රශ්නය එතුමා කියපු කාරණෙත් එක්ක වසන්ත යප්ප බණ්ඩාර මැතිතුමාට යප්ප බණ්ඩාර මැතිතුමනි මේ පාරේ කියන්නේ 2021 සඳහා ඉදිරිපත් වුණු අයවැය තුල මේ මුදල් ප්‍රතිපූර්ණය කිරීම සඳහා වගන්තියක් තිබුණේ නැහැ අයවැය තුල. මේක සමෘද්ධි මුදල් ටික
අපි ගෙවලා ඉවරයිද කොහොමද ගෙවන්නේ? නෑ මෙහෙමයි. දැන් මේකේ තියෙන්නේ සාමාන්‍යයෙන් ඒ කියන්නේ කිසියම් අමාත්‍යාංශයකට කරන වියදම්වලදී අපිට සමෘද්ධි අමාත්‍යාංශයේ තියෙන මුදල් යොදාගෙනද ආරක්ෂක අමාත්‍යාංශයෙන් තියෙන මුදල් යොදාගෙනද නෙවෙයි රටේ ජාතික අවශ්‍යතාවලදී යම්කිසි මුදල් ප්‍රමාණයක් අපිට ගත යුතු නම් වියදම් කළ යුතු නම් අපි කිසියම් අරමුදලක් ඒ ගැටලුවක් නැහැ. සල්ලි ගත්තා හදිසි අවස්ථාවටනේ ගත්තේ. ගැටලුවක් තියෙනවා. නෑ අපි ඒක සරල කර මොකද මේ සංවාදය ඇතුලේ මතුවෙච්ච කාරණයක් මම මේ පැහැදිලි කරලා ඉවර කර දාන්නේ. එතකොට එතනින් මුදල් ගත්තා. ඒ ගත්ත කාරණය පියමු. ඉතින් අපි කවුරුත් බලාපොරොත්තු වෙන්නේ නැහැනේ කොවිඩ් එකක් එයි කියලා. දැන් මේ මුදල් අපි ගෙවන්න වැඩපිළිවෙලක් අයවැයෙන් දාලා නැහැ. ඒතර කොහොමද මේක විසඳන්නේ? මෙහෙමයි. දැන් සාමාන්‍යයෙන් ඇත්තටම අයවැයක ඔබතුමා දන්නවා මේක මට දෙන්න වෙන්නේ දීර්ඝ උත්තරයක්. මේ සීමිත කාලය තුළ මට අමාරුයි මේක සීමිත කෙටි කරන්න. ඒ කියන්නේ ආදායමත් වියදමත් අතර මේ තියෙන ගැප් එක තමයි අයවැය හිගේනේ. එතකොට මෙතෙන්දී ඇත්තටම ඒ අයවැය හිගයක ප්‍රමාණයක් ප්‍රතිපූර්ණය කරන්න යනකොට ණය ලබා ගන්න වෙනවා. එහෙම නැත්නම් නැවත බදු සල්ලි වලින් මේක පියවන්න වෙනවා. එහෙම නැත්නම් විදේශ ආධාර ගන්න වෙනවා. එතෙන්දී ඔබතුමාව කියනවා වගේ සමෘද්ධි අමාත්‍යාංශයේ තියෙන මුදල් හරි අරමුදලේ තියෙන මුදල් යොදාගෙන අපි ඔබතුමා නිවැරදිව කිව්වා වගේම කොවිඩ් එකේ ඉතින් අපිට කියන්න හරියටම එහෙම දැනීමක් මූලිකව නැහැනේ මේ වෙනත් ප්‍රශ්නවලදීත් ඒ වගේ. ඒ නිසා අපිට සිද්ධ වෙනවා කිසියම් මුදලක් අරගෙන මේක පියවන්න. පස්සේ ඒක ප්‍රතිපූර්ණය කරනවා. ඒක තමයි අපි අයවැයකින් ඉදිරිපත් කරන්නේ. මෙවර අයවැයෙන් නම් ඒකට ඉඩකඩ දීලා තිබුණේ නැහැ. මේවා මිනිස්සුන්ගේ තැන්පතුනේ. ඔව්. පුද්ගලික තැන්පතු. ඒ කියන්නේ ආණ්ඩුව සහනාධාරයක් පුද්ගලික මිනිස්සුෙකුට දුන්නාට පස්සේ ඒක මගේ. ඒතර මිනිස්සුන්ගේ සල්ලි මේ ගන්නෙ. ඔව්. මේ හරයාත්මක කාරණේ මේක මේ විවාදයේදී අද මතුවෙච්ච හරයාත්මක කාරණයක් තියෙනවා. මොකද මේ සාවද්‍ය පරිහරණය කරන්නේ නැහැ පුද්ගලයෝ කියන්නේ. පුද්ගලයෝ පරිහරණය නොකරට මෙහෙම මුදල් ලබාගෙන ඒව පූර්ණේ නොකර හිටියොත් ගැටලුවක්. ඒ කියන්නේ දැන් මේකයි. දැන් මෙතන මේ ශක්තිපි ආකාරයේ වැඩක්ද වෙලා? එහෙම වෙන්න පුළුවන්. ඒ නිසා අපි මේක මතු කරගන්න ඕනේ. නෑ පිටිකල මෙහෙමයි. එතෙන්දී වැරදි කතාව. ඒ කියන්නේ අපි හදිසි අවශ්‍යතාවයකදී කිසියම් අරමුදලක් අපි භාවිතා කරන්න වෙනවා. ඔබ දන්නවා සාමාන්‍යයෙන් ජාත්‍යන්තර වශයෙන් අපිට ණය ගන්න බැයි නම් ආධාර ගන්න බැයි නම් පරිත්‍යාග ලැබෙන්නේ නැත්නම් අපිට කිසියම් අරමුදලක මුදල් භාවිතා කරන්න වෙනවා. මේක කරන්නේ මේ අරමුදල මුදල් නෑ මේක ජාතික ව්‍යසනයක් වෙනුවෙන් තමයි මේ වියදම කරේ. එහෙම නැතුව අතිකරු ජනාධිපතිතුමාගේ සාප්පුඩ දා ගන්නවත් වෙන කිසිම කාරණාවක් සඳහන් නෙවෙයි. හැබැයි ඒක පූර්ණය කිරීමේ වැඩපිළිවෙල මොකක්ද කියන එකයි අහන්නේ. මේ බජට් එකේ ගැන දැන් ඔබතුමාලාට මේක ගන්න පුළුවන්. ඔව්. දැන් ගන්න පුළුවන්. මොකද මේක ජාතික ආපදාවක්නේ. ජාතික ව්‍යසනයක්. ඔව්. දැන් ගන්න පුළුවන්. මේ ගන්නේ මිනිස්සුන්ගේ සල්ලි. එතකොට ඊගාව පියවරේදීම මේක පියවර ක්‍රමයක් කියන්න බෑ. ඉතින් මේක අයවැයට නෑ. ඒකයි අපි මේ අහන්නේ. නෑ මේක. අපි මේ අහන්නේ ඒ නිසා. මේ ඒ කියන්නේ ඒ මිනිස්සු බලන් ඉන්නවා අපේ සල්ලි එන ක්‍රමය මොකක්ද කියලා. පිටිකල මෙහෙමයි. මෙතෙන්දී ඔබ දන්නවා ওই කාරණාවයි මේ කාරණාවේ පටලවා ගන්න එපා. අපි දන්නවා සාමාන්‍යයෙන් ප්‍රේමදාස ජනාධිපතිතුමා කාලේ 2010 තැන්පත් කරා කියන වල කිසි දෙයක් හොයන්න බැරි තත්ත්වයන් තිබ්බා. මේකෙදි අපි කිසි වෙලාවක හංගන්නේ ඒ මුදල් ප්‍රතිපාදන ලබා දෙන මිනිසුන්ගේ ඒ සමෘද්ධි තීමනාව වේවා ඒ මිනිස්සුක වරප්‍රසාද වේවා ඒ සියල්ල ලබා දෙනවා. මේ හදිසි අවස්ථාවේදී ඒක ලබා ගන්න. ඒක අපි හංගන්න දෙයක් නැහැ. මේ ජාතික ව්‍යසනයක්. දැන් ඔබතුමා කියනවා කලබල වෙන්න එපා, බය වෙන්න එපා. අපි මේක දෙනවා කියලා. නමුත් ඔය කටවචනේ නෙවෙයිනේ. දැන් මේ අයවැය හදනකොටම මේකේ එන්න ඕන මේ සල්ලි පියවන ක්‍රමය අහපව බැරවෙන ක්‍රමය. ඒක මෙතන නෑ. ඔබ ආර්ථික විද්‍යා ගුරුවරයෙක්. එසේ විය යුතු තිබුණායි ඒක නැත්තේ. ඒකෙදි පිටිකල මේ ව්‍යසනයේ යන කාල පරිච්ඡේදය තුළ අපිට මේ රටේ තත්ත්වය පවත්වාගෙන යා යුතුයි. ඉතින්දි මේ කොවිඩ් වසංගතයත් එක්ක මේ මිනිසුන්ගේ ප්‍රතිපාදන දෙන්න ඕනේ. ඒ අයගේ සෞඛ්‍ය පිළිබඳව බලන්න ඕනේ.
ඒ නිසා මේ කාරණා කටයුතු සිද්ධ කරගෙන යනවා. එතනින් එහාට මේකෙදි කිසිම වෙලාවක අපි හංගන්න නොදී ඉන්න කිසිම සූදානමක් නැහැ. ඒක ලබා දෙනවා. ස්තුතියි. අනේ හොඳයි. නෑ අවස්ථාවක් තියෙනවා. ඔබේ අවස්ථාවේදී ගන්න ඒ කාරණාව ගැන. නෑ මේකට අවසාන විනාඩි 3දී ওই කාරණාවත් පාවිච්චි කරන්න ඔබතුමා කාලය කළමනාකරණය කර ගනී කියලා අපි විශ්වාස කරනවා. අවසාන වටේ පටන් ගන්නේ නලින්ද ජයතිස්ස මන්ත්‍රීතුමාගෙන් විනාඩි 3යි. ඔව් අශෝකඩස් මහත්මයා මතු කරපු කාරණේ දැන් ගම්වල සමෘද්ධිලාභීන් මේ ප්‍රශ්නෙට මුහුණ දෙමින් ඉන්නේ. දැන් ඔය පහුගිය කාලෙදී 104 පොලියට ණය දුන්නයි කියලා කිව්වට දැන් ඒ සීමාව පැනලා දැන් 111-12ක් ණය මේ පොලිය හැටියට කපා ගන්නවා. සමෘද්ධිලාභීන් තැන්පත් කරන සියලු මුදල් දැන් පොලියට කැපෙනවා. හරිද? මේ ප්‍රශ්නේ දැන් ගම්වල ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා මේක බරපතල ප්‍රශ්නයක්. මොකද දැන් සමෘද්ධියක් ගන්න කෙනෙක්ගෙන් මේ තැන්පත් කරන සම්පූර්ණ මුදල පොලියට කැපුණාට පස්සේදී සහ අර වගේ අතිශය වැඩි පොලියකදී එම්සු දරා ගන්න බෑ. මේක මං හිතන්නේ තව සතියක් දෙකක් යනකොට මීට වඩා වැඩි ප්‍රමාණයකින් මතුවේ කියලා. ඒ වගේ මෙතනදී මේ එක කරුණක් මතක් කරනෝනේ අර ශාෆි ගැන නිකන් කියලා ලිස්සලා ගියා වගේ එකක් ආවා. දැන් ඒ ආණ්ඩුවේදී මොකක් හරි දේශපාලන අනුග්‍රහයකින් ශාෆිව නිදහස් කරා නම් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා අවුරුදු 1කමාරක් මෙතුමන්ගේ ආණ්ඩුව මාස 6ක් නැවත නීතිපති දෙපාර්තමේන්තුවට පුළුවන් අධිකරණ කරුණු වාර්තා කරලා ඔහු අත්අඩංගුවට ගන්න. මට සමාජ ඔව් නෑ ඔයාගේ ප්‍රශ්නෙට උත්තර දෙන්න. ඊළඟට මේ වෙලාව මැදිහත් වෙන්න බෑ. ඔව් කාලේ තියෙනවානේ කොවිඩ් සම්බන්ධයෙන් මෙහෙමයි. දැන් ලෝකේ රටවල් අපි වගේ මේ වගේ ආණ්ඩු විසින් මෙවැනි දේවල් කරයි කියලා හිතපු නිසා තමයි කොවිඩ් අවුරුද්දේදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ යම් නිර්ණායකයක් ඉදිරිපත් කරේ වෛරස් මේ එන්නත පිළිබඳව පරීක්ෂණ කරන කාලේ. ඒතොර මේ එන්නත මාකට් එකට ඇවිල්ලා තිබුණෙත් නැහැ. ඕන් කිව්වා මෙන්න මේ නිර්ණායක යටතේ මේ පිළිවෙලට මේ වැඩේ කරන්න. එක ඉස්සෙල්ලම ෆ්‍රන්ට් ලයින් එකේ ඉන්න හෙල්ත් වර්කර්ස්ලා ඇතුළුව ඒ පිරිසට එන්නත දෙන්න. ඊළඟට නිදන්ගත රෝග තියෙන අය තමයි වැඩිපුර මරණයට ගොදුරු වෙලා තියෙන්නේ. ඒ අයට ලබා දෙන්න. තුන්වෙනි එක අවුරුදු 60ට වැඩි අයට දෙන්න. මේ කවුරුත් අපි පිළිගන්න කාටත් එකඟ වෙන්න පුළුවන් නිර්ණායකයක්. හැබැයි දැන් අපේ රටේ සිද්ධ වෙන්නේ කොහොමද? මේකයි මේ ප්‍රශ්නය වෙලා තියෙන්නේ. ඉතින් මේක PHI සංගමයටත් කියන්න සිද්ධ වෙලා තිබෙනවා. රජයේ වෛද්‍යනිලධාරීන්ගේ සංගමයක් දැන් කියනවා මේක ඊටාම අවිධිමත් අකාර්යක්ෂමයි තැන් වල එක බලපෑම් උඩ ගහන්නේ කියලා. මම දැක්කා නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂතුමා හේමන්ත පෙරේරා හේමන්ත හේරත් එතුමත් කියනවා මේ ප්‍රශ්න සම්බන්ධයෙන් තියෙනවා කියලා. ඉතින් අපිට දැන් වාර්තා වෙනවා හැමතැනින්ම අර වෙන දේවල් වගේම තමයි එන්නත ගහගන්න එකේදීත් අර නිර්ණායකයන් සිද්ධ වෙන්නේ නැහැ. මම කියන්නේ മന്ത്രിවරුන්ට දෙනවා නම් ඒ മന്ത്രിවරුන්ට හිමි තැනක් තියෙනවානේ. එක්කෝන් 60ට වැඩි වෙන්න පුළුවන්. මම දැක සීබී රත්නායක මහත්මයා ගහ ගන්නවා මම හිතුවේ 60ට වැඩි නිසා කියලා. ඊට පස්සේ නිදන්ගත රෝග තියෙන අය වෙන්න පුළුවන්. ඉතින් ඒ කැටගරි එකේදී අහු වෙනකොට ගහ ගන්න. හැබැයි දැන් මේ එන්නත ලබා දීමේදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ පුනා කියලා තිබෙනවා. රටේ රෝගීන් පැතිරලා තියෙන ප්‍රමාණය ආසාදිතයයි. ඊළඟට අපට ඇවිල්ලා තියෙන එන්නත් ප්‍රමාණය සහ අනාගතයේදී එන්නත් ලැබෙන ප්‍රමාණය. ඒ වගේම අපේ මරණ වාර්තා වෙන ආකාරය මේ සියල්ල බලලා තමයි ඊටාම සැලසුම් සහගතව යම් වැඩපිළිවෙලක් හදන්න ඕන කියලා. ඒක තමයි ඔබ මතු කරපු මේ කොලෙජ් එකේ මේ අපේ මොකද්ද ප්‍රජාවෛද්‍ය විශේෂඥයොත් මතු කරපු කාරණේ. ඉතින් දැන් මේකත් අවුල් කරගෙන තියෙනවා. ඉතින් මම කියන්නේ මේ කොවිඩ් වගේ දෙයකදී දේශපාලන වාසි ගන්න යන්න එපා. ඒක මේ ආසන සංවිධායකයා කිව්වයි කියලා අහවල් කෙනා කිව්වයි කියලා නෙමෙයි. ඒ පිළිවෙලට දෙන්න. මේකෙන් ඕනකම තියෙන්නේ මරණ වළක්වා ගැනීම සහ මේ අපිට ඒ අනතුරට ගොදුරු වෙන්න පුළුවන් අය බේරා ගන්න එක. ඉතින් ඒ ගැන සැලකිලිමත් වෙන්න කියලා අවසාන වටේදී මම ආණ්ඩුවෙන් ඉල්ලන්න කැමතියි. බොහොම ස්තුතියි ඔබතුමාට. වෛද්‍ය උපුල් ගලප්පත්ති මන්ත්‍රීතුමා ඔබතුමාගේ අවස්ථාව. ඔව් අපේ මගේ සහෝදර වෛද්‍ය නලින්ද ජයතිස්ස මන්ත්‍රීතුමා හිටපු මන්ත්‍රීතුමා කියපු විදිහට එන්නත ලබා දීමේදී දැන් පහුගිය කාලේ නම් එන්නත එකී කිය තමයි කෑග ගහ හිටියේ. එන්නත ඕඩර් කරලා තිබුණේ නැහැ, ඕඩර් කරලා නැහැ, රජය ෆේල්. ඔබ ගෝඨාභය මහත්තයා ෆේල් කියලා තමයි මෙතුමලා උදේ ඉඳලා හවස වෙනකම්ම පාර්ලිමේන්තුවේ අර નિયમિત වෙලාවත් අරගෙන කතා කර හිටියේ. නමුත් අපි එන්නත ගෙනාවා. ඕස්ට්‍රේලියාව පටන් ගත්ත එන්නත් කරන්නේ දවස් දෙකකට කලින්. නමුත් ලංකාව මීට සති 3කට කලින් පටන් ගත්තා. අපි එන්නත් කරන්නේදී යම් අඩුපාඩු තියෙනවා. ඒක පැහැදිලිව පිළිගන්නවා. අඩුපාඩුවක් තියෙනවා. ඒ දීපු යෝජනාවලිය ජනාධිපතිතුමා අනුමත කරපු යෝජනාවලියට නෙවි ඒ ප්‍රයොරිටි ගෲප් එක සකස් වෙලා දැන් වෙනස් වීගෙන යන්නේ. මොකද අපි තාම සෞඛ්‍ය අමාත්‍යාංශය අර හිටපු සෞඛ්‍ය අමාත්‍යතුමා එයාලගේ අය එතන ඉන්නව හොල්මන් කරගෙන. සමහරක් වෙලාවට සමහර පක්ෂවල අයත් ප්‍රධානීය වෙලා ඉන්නවා. අපි වසංගත රෝග විද්‍යා ඒකකය ගැන මුලින් ඉඳලා අපිට ප්‍රශ්න තිබුණා. නමුත් යම්කිසි වැඩපිළිවෙලක අපි යනවා. ඒ කට්ටියත් හදාගෙන. ඒ නිසා මේ
ඒ ප්‍රශ්නත් අපි निराකරණය කරගන්නවා. නමුත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එන්නත් ලබා දෙන්න කියලා යෝජනාව ගෙනාවේ මම. මේකෙදි. නමුත් මම විදගත්තේ නැහැ තාම. ඔව්. මම ගෙනාවේ යෝජනාව මොකද හේතුව මේ ජනතාව අතරට යනවා මේ කට්ටිය වාහකයේ විදිහට යන්නේ. දැනට අපේ අලුත්ම ප්‍රභේදයක් අඳුරගෙන තියෙනවා. දැන් කොළඹ අඳුරගෙන තියෙනවා. බ්‍රිතාන්‍ය ප්‍රභේදය B117. නිසා මේක ගිහිල්ලා ගමට ගියොත් එහෙම මොකද පහුගිය කාලේ අපි දන්නවා ජනතාව අතරටම යනවා. ජනතාවට කිව්වත් සමහරලාකට මාස් දාන්න නැතුවත් එනවා. එහෙම තමයි. නමුත් ඒක නිසා මම යෝජනා කරේ වෛද්‍යවරයෙක් විදියට මේක බේර ගන්න ඕන නම් මේ මෙයාලටත් ඒක ලබා දෙන්න කියලා. ඒ නිසා මම අතනම මේ ආණ්ඩුපක්ෂ මේකදී අපි රැස්වීමේදී මම තමයි යෝජනා කරේ. ඒ නිසා බිරින්දෑවරුන්ටත් ලබා දීලා කියලා මෙතුමා කිව්වා මේ මගේ මේ වෛද්‍යවරයෙක් නිසා මේ එතුමේ හම්බුණා. නමුත් මේ මම තාම ගත්තේ නැහැ. ඒ වගේම තමයි ගම සමග පිළිසඳරක් වැඩසටහනත් එක්ක අපි වැඩ සමග යලිගමට කියන වැඩසටහනත් එක්ක අපි ග්‍රාමීය කමිටු පිහිටවමින් ග්‍රාම සේවා වසම් මට්ටමින් ආර්ථිකව දියුණු කිරීම වැඩපිළිවෙලක් අපි සකස් කරගෙන යනවා. හැබැයි පහුගිය යහපාලන ආණ්ඩුව අවුරුදු 4ක් යනකම් ගම මතක්ුන්නේ නැහැ. අපිට මතකද දැන් ගම්පෙරළි කියලා වැඩසටහන ආවේ 2019 දී. එතකන් ගම මතක්ුන්නේ නැහැ. ඒක නිසා වුන් ප්‍රතික්ෂේප කළා ගෙදර යන්න උනා. නමුත් අපි දන්නවා ගම අමතක කරොත් අපිටත් ගෙදර යන්න වෙනවා. ඒ නිසා අපි මේ වැඩසටහන හරියට අරයි යනවා. විවේචන නෙවෙයි අපිට ඕන. යෝජනා යෝන. මම ඔක පාර්ලිමේන්තුවේ තුමාලට කියනවා විවේචනය කරන්න කරාට කමක් නැහැ. හැබැයි ඒකම යෝජනාවක් ඉදිරිපත් කරනවා. මේ මන්ත්‍රීතුමාගෙන් අපේ යෝජනාව ඇහුවා. නමුත් යෝජනාවක් ආවේ නැහැ. ග්‍රාම නිලධාරීන්ට තාම දීලා නැහැ. ග්‍රාම නිලධාරීන් සංගමය මේ දැන් පණිවිඩයක් කියලා කියනවා කරුණාකර ඔබතුමාගෙන් අහන්නලු මේ ෆ්‍රන්ට් ලයින් එකේ ඉන්න ග්‍රාම නිලධාරී මහතුරුන්ට මුලින් මේක අනිවාර්යෙන් දැන් අපිට පුළුවන් නම් උදව් කරන්න. අනිද්දාට එන මේ වැක්සිනත් එක ඔය ග්‍රාම නිලධාරී අර වෛද්‍යතුමා කියපු ෆ්‍රන්ට් ලයින් එකේ උඩ ආණ්ඩුවට අමතක වුණා. නෑ ග්‍රාම නිලධාරීන් ෆ්‍රන්ට් ලයින් එක. නෑ දැන් ලක්ෂ 5ක් අපිට අනිද්දාට එනවනේ. ඒ ලක්ෂ 5ත් එක්ක අනිවාර්යයෙන්ම ඔය ෆ්‍රන්ට් ලයින් එක සියලු දෙනාටම ලබා දෙන්න කටයුතු කරනවා. හොඳයි. බොහොම ස්තුතියි ඔබතුමාට. බොහොම ස්තුතියි. හේෂා විතානගේ මන්ත්‍රීතුමා ඔබතුමාගේ අවස්ථාව. දිශාන් අර මේ අපේ අශෝකදේශ මහත්තයා මතු කරපු ප්‍රශ්නෙට මම පොඩි මුණ පූර්ණයක් කරනවා. මොකද මේක මම ගොඩක් මනාලිකාවල කිව්වා. මේ මෙතුමාගේ දීපු උත්තරේ සාධාරණ නැහැ. මොකද මේ විෂය ගැන අවබෝධයක් නැති කෙනෙක් දුන්නා නම් පිළිගන්න පුළුවන් රටේ. මෙතුමා මේ විෂය ගැන හොඳට දන්නවා. දැනගෙන මෙතුමාට දෙන්න උත්තරයක් නැතුව දුන්න උත්තරයක් කියන එක රටට පේනවා. මොකද සමෘද්ධි ප්‍රජාමූල බැංකුවල ස්ථාවර තැන්පතු කියන්නේ අහිංසක වඩේ එකක් විකුණන, ඉරුම් කරලක් විකුණලා රුපියල් 50 100 ගානේ තැන්පත් කරලි වෙලා ඉතුරු වෙන මුදල්. ඒ මුදල ආණ්ඩුවෙන් මේ අත්‍යවශ්‍ය කාරණාවකට භාවිතා කිරීමේ වරදක් නැහැ. හැබැයි අවුරුද්දක් ගෙවිලා හරි මේ වසරේදී මේ මුදල් ටික දෙන ක්‍රමය අර බොරුවට අර දැන් කිව්වා අර දමිළ ජනතාවට රුපියල් 1000 දෙනවා කියලා බොරුවට නේ කිව්වේ. ජනාධිපතිතුමා කිව්වා ජනාධිපතිතුමා මෙතුමා කිව්වා මාර්තු පළවෙනි දිනේලා ඕක දෙන්නේ නැහැ. ඒ දෙන විදියට හරි මෙන්න මේ ස්ථිර තැන්පතු මුදල් ටික අපි මෙන්න මේකෙන් පියවන්නේ කියලා අඩුම ගානේ කොහේ හරි අයවැය තියෙන්න එපා. පොඩි ගාණක් නෙමෙයි. සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ තනතුරු නම් සෙස්සිරිපායේ ලංකා බැංකු ශාඛාවේ ගිණුම් අංක 70 41 562 දරන මේ ගිණුමේ රුපියල් කෝටි 4817 පොඩි ගාණක් නෙමෙයි. මේ මුදලම අරගෙන තියෙන්නේ. මේ මුදලේ ඒතකොට දැන් මේකේ පොලිය මේ මිනිස්සුන්ට මොකද වෙන්නේ? මේ අහිංසක මිනිස්සු මේ මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ අපේ account එකේ සල්ලි නැහැ කියලා. ගන්න ගියාම වෙන කාරණා කියනවා. ඒ හින්දා මේක සරල කොට තකන්න බෑ. මේ පුංචිම මිනිහාගේ අර කතාවක් අහගෙන හිඟන්නගේ පාත්‍රයටත් ගහනවා කියලා ඒ තත්ත්වෙට වැටලා තියෙනවා ආණ්ඩුව වෙන උත්තර දීලා මේක යන්න බෑ. ඊට වැඩි එහා නරක තැනක මේ රට තියෙනවා. මෙතුමා ආර්ථික විද්‍යා දේශකයෙක් විදිහට මේවත් දන්නේ නැති. අද මේ වෙනකොට රටේ වැඩිපුරම ක්‍රියාත්මක වෙන ආයතනය තමයි බියගම තියෙනවා. මම මෙතුමාට කිව්වා ආපු ගම බියගමක් තියෙන මුදල් ලච්චු ගැහිීමේ යන්ත්‍රය තමයි. ඒකේ දෛනික ධාරිතාව 5000 වලින් ගැහුවොත් ගහන්න පුළුවන් බිලියන 3.5 ඒ දෛනික ගහන්න පුළුවන් උපරිම ප්‍රමාණය ගහනවා. දවසකට බිලියන 4ක් අච්චු ගහනවා. මේ පහුගිය දවස් 20 විතරක් බිලියන 48ක් අච්චු ගහලා තියෙනවා. දවස් 20ට විතරක් බිලියන 48ක්. පහුගිය වසරේ බිලියන 659ක්. මේ නරක ආර්ථිකයක් තිබුණා කියලා මෙතුමා කියපු යහපාලන ආණ්ඩුවේ 2019ටම ගහලා තියෙන්නේ බිලියන 4යි. බිලියන 4යි මෙතුමාලා 2020 බිලියන 659යි. ඒතකොට මෙතුමා කියපු නරකම ආර්ථිකයක් තියෙනවා කියපු යාපාන ආණ්ඩුවේ හිටපු අපේ මහ බැංකු අධිපතිතුමා ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහත්තයා ඒ නරක ආර්ථිකේ බාර දෙනකොට මේ රටේ සංචිත තියෙනවා ඩොලර් බිලියන 7.2ක් සහ
රුපියල් ඩොලර් බිලියන 0.5ක රත්තරන් සංචිතයක්. අද ඒක 4.5ට අඩු වෙලා තියෙනවා. ඒකනුත් 0.5ක් තියෙන රත්තරන්. එතකොට මේ නරක ආර්ථිකයක් අරගෙන අශෝක මට අවසර දෙන්න මූලාශ්‍රය කියන්නකො ඔය මේ බිලියන අච්චු ගන්න. නෑ මේ අවුරුද්දේ දිනපතා අච්චු ගහනවා කිව්වේ. දිනපතා අච්චු ගහන එක අපිට මහ බැංකුව මූලාශ්‍රය කියන්නේ. නෑ මහ බැංකුව වර්තා ගන්න ඕනම කිව්වේ. නෑ මේ දැන් ඊයේ පෙරේද අච්චු ගහනවා කියපු මහ බැංකුව වර්තාව තිබ්බේ නෑ. දිනපතා මුදල් අච්චු ගහන එක මේ සෙන්සස් මූලාශ්‍රය මහ බැංකුව ඩිපාර්ට්මන්ට් එක. කිසි ප්‍රශ්නයක් නෑ. දිනපතා අච්චු ගන්නවා. ඒක වගකීමෙන් කියන්නේ ඕන දැනක ගිහිල්ලා පෙන්නන්න පුළුවන්. එතකොට මේ විදියට රටක් කොච්චර යන බලන්න මේ බලපෑම් දිල්ෂාන් වෙලා තියෙනවා. මේ රටේ අහිංසක මිනිහාගේ පොල් ගෙඩියට, හාල් කිලෝ එකකට, සීනි වලට මේ බඩු මිල ඉහළ යන්නේ මේකින්ද. මොකද අපි රුපියල වැඩි වෙනවා. ඩොලර් වැඩි වෙන එහෙනම් ඩොලර් අච්චු ගන්න ඕන. ඩොලර් අඩු වෙනවා රුපියල එන්න කඩාගෙන වැටෙන්නේ මේකට මේ කහ පොළු දාලා පැණි විකුණන කතාගෙන අහලා බේත් පෙත්ත වෙනකොට මේක ගන්න කියන සුරංගනා කතා කරලා මේ ප්‍රශ්න විසඳන්න බෑ. අපි ආණ්ඩුවට කියනවා වහාම මිත්‍යාව මේ රටේ අහිංසක මිනිස්සු මාධ්‍ය තුලින් හංගගෙන ඔළුව කුණු කරපු එක නවත්තලා සැබෑ තත්ත්වෙට මුහුණ දෙන්න. එහෙම නැත්නම් මේ රට නරක විදියට ඒ ආර්ථික වශයෙන් කඩාවැටීම කාටවත් වළක්වන්න බෑ. බොහොම ස්තුතියි ඔබතුමාට. නීතිඥ වසන්ත යාපා බණ්ඩාර මහත්මයාගේ අවස්ථාව. දැන් මගෙන් ප්‍රශ්නයක් ඇහුවා අපේ මාධ්‍යවේදී මිතුරන් මේ ඒ කියන්නේ ශාෆිගේ නඩුව අපේ වෛද්‍ය මේ තුමත් ඇහුවා අපේ ප්‍රශ්නයක් ශාෆිගේ නඩුව ලිස්සලා ගියා කියලා. නෑ ශාෆිගේ නඩුව දැම්මේ සාමාන්‍ය නීතිය යටතේ. මොකද ශාෆිට නඩු දාලා ඉවර වෙලා දවස් 21ක් ඇතුළත ඔහුට ඇප ලැබෙනවා. එයාට සාමාන්‍ය නීතිය යටතේ. නමුත් සිවනේසතුරේ චන්ද්‍රකාන්තගේ නඩු තීන්දුව මේක. මම යන ගමන් මේක දීලා යන්නම් ඔබතුමාලා කියවන්න. මේ නඩු තීන්දුව කියවනකොට මේකේ පැහැදිලි කරලා තියෙනවා කරු විනිශ්චයකාර තුමන්ලා දෙදෙනා මේක කරුණු 11ක් දාලා තියෙනවා මේ කොයි විදිහටද වැරදි අන්දමට මේ නීතිය භාවිතා කරේ කියලා මඩකලපු මහාධිකරණය. මෙතෙන්දී මේක PT ඇක්ට් එක යටතේ ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ තමයි මේ නඩුව ගොනු කරන්නේ. ඒ නිසා තමන් විපක්ෂයේ ඉන්න එක්කෙනෙකුට නඩු දානකොට එක ඇක්ට් එකක් පාවිච්චි කරනවා. ඊළඟට ආණ්ඩුවේ ඉන්න සම්බන්ධිතයෙක් නඩුවක් දානකොට තව ඇක්ට් එකක් පාවිච්චි කරනවා. සාමාන්‍ය නීතියයි ඊළඟට PT ඇක්ට් එකයි දෙක වෙන වෙනම භාවිතා කරා. ඒ නිසා මම ඒකට උත්තර දුන්නා කියලා මම විශ්වාස කරනවා. ඊළඟට මට කියන්න ඕන දැන් මෙතෙන්දි මේ සාකච්ඡාව වුණා ජිනීවා 31 වගන්ති යටතේ ජිනීවා හරියට අපේ ජනතා විමුක්ති පෙරමුණ මැතිතුමා කතා කරේ හරියට මේ ජිනීවා කියලා කියන්නේ බොහොම සර්ව සම්පූර්ණ ඊටාම සාධාරණ මණ්ඩලයක් තමයි අපිට මේ විදියට මේ අර තීන්දුව ලබා දෙන්න කියන එක වගේ තමයි මට තේරුණේ. ඒ නිසා මම කියන්න ඕනේ නෑ මට තේරුණ විදිය මම කියන්න. ඒක මෙතුමත් ඔබතුමත් දෙදෙනාම එකම කණ්ඩායමේ අය. මම කියනවා ඇෆ්ගනිස්තානයේ අර මට මතකයි සල්මාන් කියලා එක විදේශ අමාත්‍යවරයෙක් කියනවා මේ අර කුරානේ පුලිස්සලා දැම්මට පස්සේ ඇමරිකානු හමුදාවලට තමන්ගේ විරෝධය පළ කරනවා. නමුත් ඇෆ්ගනිස්තානයේ කුරානේ පුච්චලා දැම්මා කියලා වෙලා ඔවුන්ට මානව හිමිකම් තියනවා කියලා වෙලා ඔය ජිනීවා සමුළුවෙන් කතා වුණේ නැහැ. බින් ලාඩන් පාකිස්තානයට ගිහිල්ලා බින් ලාඩන්ව අල්ලගෙන වෙනත් මිනිහෙක්ගේ වෙනත් රටක දේශීමාව ආක්‍රමණය කරලා ගිහිල්ලා අල්ලගෙන ආවා. හැබැයි ඇමරිකාවට විරුද්ධව මානව හිමිකම් කවුන්සිලය කතා කරේ නැහැ. ඒ නිසා අපිට කියන්න ඕන ඇත්ත වශයෙන්ම මානව හිමිකම් කවුන්සිලය කටයුතු කරන්නේ තමන්ට ධන ගස්සන්න ඕන නම් තමන්ට මට්ටු කරන්න ඕන නම් ජාතික ප්‍රතිපත්තියක් මත යන ස්වෛරී රාජ්‍යයන්ට එහෙම කරලා තියෙන ඉතිහාසයක් අපි දන්නවා. ඇයි එහෙනම් 2009 මේ මැයි 23 වෙනිදා වර්තමාන අගමැති හිටපු ජනාධිපතිතුමා බෑන් කී මූන් එක්කම එකතු වෙලා මේ ස්ටේට්මන්ට් එකක් දෙන්නේ. ස්ටේට්මන්ට් එකේ අන්තිම වාක්‍යය හරි ප්‍රබලයි. මේකේ කියනවා මේ accountability process එක addressing violations of international humanitarian and human rights law ඒවා පරීක්ෂා කරනවා කියලා. ඇයි එහෙනම් දුන්නේ නැත? හොඳයි. කෙටි ප්‍රශ්නයක්. ප්‍රශ්නේ කියන්නේ වඩා සරල කරලා කිව්වොත් මේ ජිනීවා එකට මේ පොට දැන් ඔබතුමා කියවනේ දැන් ඔසාමා බින් ලාඩන්ට කරපු දේවල් ඔය කතන්දර කිව්වනේ. එහෙනම් අර බෑන් කිමුන් ආපු වෙලාවේ කියන්න තිබ්බා ඕගොල්ලෝ ඔසාමා බින් ලාඩන්ට කරපු දේවල් මෙහෙමයි. ඒකෙන්ද අපිට ඔය අදාළ නැහැ. එහෙනම් බෑන් කිමුන්ට එන්නත් එපා කියන්න තිබ්බා. හරි ප්‍රොටෝකෝල් එකේ ගිහිල්ලා ප්‍රශ්න එනකොට මේ කතන්දර ටික කියන්නේ. ඒකනේ මේ ජාත්‍යන්තර ඉදිරියට අපි හැල්ලු වෙන්නේ. නෑ මම මේ වාක්‍යම කියවන්නද අවසාන වාක්‍යම ඔබතුමාගෙන් මම උත්තරයක් දෙන්නම්. මේක අහන්නකෝ ජිනීවා පැහැදිලි අපි මෙහෙම කරමු. දැන් ඔබතුමාට මේ ප්‍රශ්නෙකුත් ආවනේ. ඔබතුමාට තප්පර 33ක් තිබුණේ. අපි මිනිත්තුවක කාලයක් වැඩියෙන් දෙමු. මේකටත් උත්තර දීගෙන ඉවර කරන්න ආයි ප්‍රශ්න අහන්න එපා.
ජිනීවා මානව හිමිකම් කවුන්සිලය හොඳයි කියලා මේ විපක්ෂයේ කණ්ඩායම කටමැත දොඩවන වෙලාව මට මේ කියන්න වෙනවා. ඔබතුමා කිව්වා වගේ ඇත්තටම පහුගිය කාලාන්තරයේ මුළුල්ලේම ජිනීවා ඉස්සර අපි දනගස්සන්න මේ කණ්ඩායම කැස කැව්වා ආණ්ඩුව මට්ටු කරන්න. ඇත්තටම ජිනීවා සමුළුවේදී අපිට යෝජනා 9ක් ගෙනව 9න් එකක් තමයි ජාත්‍යන්තර විනිසුරුවන් නීතිවේදී නීතිඥයන් සහ විමර්ශකයන් ඒකාබද්ධ කිරීම සහ විශේෂ නීති සම්පාදනය කිරීම දෙමුන් විශේෂ අධිකරණයක් ස්ථාපිත කිරීම. මේ රටේ මූලික ව්‍යවස්ථාවේ තියෙන හැම දෙමුන් අධිකරණ කරන්න බෑ. එහෙමනම් ජනමත විචාරණයක් තියන්න ඕනේ. ඒ වගේම පාර්ලිමේන්තුව 3න් 2 බලයක් ගන්න ඕනේ. මේ වගේ ජිනීවා සමුළුවකට මේ අය කත් අදින වෙලාවේ මම විශ්වාස කරනවා මේ රට කොහෙද ධන ගසන්න හදන්නේ? රටේ ජනතාවගේ මිනිස්සුන්ගේ අයිතිය ජාත්‍යන්තරයට පාවා දෙන්නද හදන්නේ? රණවිරුවන් මේ දුක් මහන්සියලා තමන්ගේ ජීවිත පරිත්‍යාග කරලා රට නිදාගෙන නිදහස මුදාගෙන නිදහස් කරගත්ත දේශේ රණවිරුවන්ට මෙතුමල්ලා කියන්නේ අර එයාලා කියනවා වගේම ජාත්‍යන්තරයට ගෙනියලා නඩු පවරන්න කියන ඔවුන්ගේ ඉල්ලීමටයි මේ අය ඉඩකඩ ලබා දෙන්නේ. නමුත් අපි පොදුජන පෙරමුණ විදියට ඒ වගේම මේ රාජ්‍යයේ විදියට අපි කියනවා රණවිරුවන් වෙනුවෙන් අපි එදත් පෙනී හිටියා අදත් පෙනී ඉන්නවා. ජාත්‍යන්තර නීතියට අපි සැලකිල්ලට ගන්නවා. නමුත් ඒකට බැඳෙන සුළු නැති බව කියනවා. ഘോഷණය කරනවා. දීමන අයිලලා. ඒකත් දුන්නා නම් හරි. පැහැදිලිව මේවා ලබා දෙනවා. අවසන් තප්පර 20. ඔව් දැන් මම කියපු දේ තමයි ජාත්‍යන්තර අධිකරණයක තීන්දුව සම්බන්ධයෙන් ජාත්‍යන්තර අධිකරණයක යෝජනා සම්බන්ධයෙන් අපිට බැඳෙන සුළු නැති බවයි අපි කියන්නේ. අපි සැලකිල්ලට ගන්නවා. නමුත් මම කියන්නේ අපේ රටේ තියෙන ස්වාධීන අධිකරණ ක්‍රියාවලියක් දුරාවලියක්. ඒ නිසා අපේ රටේ අධිකරණයේ ස්වාධීනයි. ඒ වගේම අපි විශ්වාස කරනවා මේ රටේ අපේ මිනිසුන්ගේ ඒ වගේම යුද හමුදාවන්ගේ ඒ වික්‍රමයන් තුලින් ලබාගත් නිදහස අධිකරණ ජනාධිපතිතුමා ප්‍රමුඛ අපේ රාජ්‍යය ආරක්ෂා කරනවා කියන කියනවා. ඒ වගේම මම කියනවා අර සමුද්‍රි මුදල් සම්බන්ධයෙන් මුත් කියපු යෝජනාව සම්බන්ධයෙන් කිසිම අවස්ථාවක නීතියක් පනවලා නැහැ මේක ප්‍රතිපූර්ණය කරනවා කියන එක අයවැයකට ඇතුළත් කරන්න ඕනේ කියලා. නෑ සාවද්‍ය ආකාරයේ පරිහරණය කිරීමක් නම් ඒකේ තියෙන වංකභාවය සහ සාබද්ධිය භාවිතා කිරීම. ඒ නිසා රටේ අපේ රටේ දණ්ඩ නීති සංග්‍රහය සඳහන් කරලා තියෙන සාවද්‍ය පරිහරණය. ඒ නිසා ඔබතුමා ඔය යෝජනා කරන එක ඒ දණ්ඩ නීති සංග්‍රහයේ නඩු කටයුත්තකට ගේන්න පුළුවන් කාරණාවක් නෙවෙයි කියලා මම කියන්නේ. එතන අර මං හිතන්නේ මේ ප්‍රශ්නේ උනේ අපේ මහත්තුරු අහුව ප්‍රශ්නේ උනේ මේක නීත්‍යානුකූලව පුළුවන් ද බැයිද වරදක්ද කියන එක නෙවෙයි. මෙහෙම දැන් කරන්න එපානේ. ඇයි කරේ නැත්තේ කියන එක විතරයි ප්‍රශ්නයක් කළේ. නීතියක් නෙවෙයි කියලා මම කියන්නේ. ඔව් හොඳයි. අපේ සරලෝමාංග සමෘද්ධිලාභී දැනගන්න ඕනේ. මම මෙහෙම කියන්නකෝ ඔය කතන්දර මොකුත් ඕනේ. ගමේ ඉන්න සමෘද්ධිලාභියා දැනගන්න ඕනේ මගේ අනිවාර්ය තැන්පතු ටික ආණ්ඩුව ගත්තා කොවිඩ් සල්ලි දෙන්න. නෑ ඔබතුමාට ඔප්පු කරලා පෙන්නන්න පුළුවන්ද ගත්තා කියන එක ඩොකියුමන්ට් එකේ ඒක ඔය මාර්ගත ගත්තා කියලා ඩොකියුමන්ට් එක පෙන්නන්න ඔබතුමා මේක පිළිගත්තට වැඩි නෑ ඩොකියුමන්ට් එක පෙන්නන්න ඔබතුමා පිළිගත්තා කියන්න බෑ කිසිම නෑ කිසිම අවස්ථාවක නීතියක් නෑ ඒ ප්‍රතිපවරණය කරන්න ගත්ත වෙනත් අමාත්‍යාංශික මුදල් හදිසි අවස්ථාවකදී එය එහෙම කරන්න බෑ කියලා කොහෙවත් නෑ. අපේ රාජ්‍ය වගකීම ඒ ජනතාව වෙන සමෘද්ධිලාභීන් වෙනුවෙන් ඒ මුදල් ප්‍රතිපාදනව ලබා දෙන එක. ඒක අපි සාවද්‍යව ගත්ත කියලා නේ මේ කියන්නේ. කොවිඩ් එකට රුපියල් 5000 ගන්න දෙන්න සමෘද්ධිලාභීන්ගේ අනිවාර්ය තැන්පතු ගත්තා. ඉතින් එහෙම ගන්න පුළුවන්. ගන්න පුළුවන් කියන්නකෝ. නීතියකුත් නැහැ කියන්නකෝ. හැබැයි මේ කොවිඩ් එක ඇවිල්ලා ප්‍රශ්නයක් වුණා ගත්තා. ඔව්. දැන් ගමේ ඉන්න සමෘද්ධිකාරයා බලන් ඉන්නවා ආණ්ඩුව අපේ සල්ලි ගත්තා. අපිට මේක දෙන විදියක් ගැන කියලා නෑ. සාධාරණ නැද්ද එහෙම හිතන එක? නෑ පිටිගල මම කියන්නේ ඒක නොදෙනවා කියන කතාව නෙවෙයි. මම කියන්නේ නොදෙනවා කියලා නෙවෙයි. බැඳෙනවා. මම කියන්නේ නොදෙනවා කියලා නෙවෙයි මාත් කියන්නේ. මිනිස්සු නෑ අපි ගරු මන්ත්‍රීතුමා මහත්තුරුනි මේ මුදල් ගන්නේ පාර්ලිමේන්තුවක්වත් නැති වෙලාවක. ඔව්. ඒකයි මම කියන්නේ. හොඳයි අපි මේ කිසිම ගැටලුවක් නෑ අපි ඒ ජනතාවගේ වගකීමට බැඳෙනවා. නෑ අපිත් බලාපොරොත්තු වෙනවා රජයේ සම්බන්ධයෙන් විශ්වාසනීය පිළිතුරක් දිය යුතුයි. ඒ විශ්වාසනීය පිළිතුර දෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. එතනින් එහාට මේක අලුත් මාතෘකාවක් විදිහට සාකච්ඡාවට ගෙන මේක කිසිසේත්ම වෙලාව නෙවෙයි කියන එකයි මම විශ්වාස කරන්නේ. මම හිතනවා අශෝකදාස් මහත්තයත් ඒකට එකඟ වෙයි මේ වෙලාවේ. අපි අද සටන තුල රටේ වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳව සාකච්ඡා කළේ. අපි කරුණු කාරණා ගණනාවක් ආවරණය කරමින් සාකච්ඡාව ඉස්සරහට අරන් ගියා කියලා විශ්වාස කරනවා. අපි ආරාධනාව බාරගත්ත
ආණ්ඩු පක්ෂ නියෝජනය කරමින් නීතිඥ වසන්තයාප බණ්ඩාර මහත්මයාට අපි ස්තුතිය සහ ප්‍රණාමය. ඒ වගේම විපක්ෂ නියෝජනය කරමින් සමගි ජන බලවේගයෙන් අපේ ආරාධනාව බාරගත්ත හේෂා විතානගේ මන්ත්‍රීතුමාට අපි ස්තුතිය සහ ප්‍රණාමය. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී වෛද්‍ය උපුල් ගලප්පති මහතාට අපි ස්තුතිය සහ ප්‍රණාමය. සහ ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින් ජයතිස්ස මහත්මයාට අපි ස්තුතිය සහ ප්‍රණාමය. ඒ වගේම චාමික රොෂාන් වටවල කුසල පිටිකල ස්තුතියි සහ තීරක භූමිකාවේ අද වැඩිපුර කරන්න සිද්ධ වුණා අසෝලයක් මහත්මයාට බොහොම ස්තුතියි. අපි කතා කළ යුතු කරුණු නොපැකිලිව කතා කරන පොරොන්දුව පිට ලබන සතියේත් ඔබ මුණ ගැහෙනවා. සුබ රාත්‍රියක්.